තමුන්නාන්සලා සියලු දෙනාම අපිට සවන් දෙන්න අපිත් එක්ක කතා බහ කරන්න සහභාගී වීම පිළිබඳව පළමු කොටම පිළිගන්න ස්තුතිවන්ත වෙනවා. මා හිතනවා පොදු පුරවැසියන් පොදු ජනතාව කවර දේශපාලන පක්ෂයකට ඡන්දෙ දුන්නා කවර දේශපාලන පක්ෂයත් එක්ක වැඩ කරත් ජනතාවගෙන් බහුතරයකට තිබුණේ යහපත් අපේක්ෂාව. කවුරුවත් ඡන්ද පොලට ගිහිල්ලා කතරියක් ගහන්නේ නැහැ අයහපත් අපේක්ෂාවන්. එහෙම විශේෂයෙන් ගත්තොත් පසුගිය ජනාධිපතිවරයාද මා හිතනවා බොහෝ අය ඡන්ද පාවිච්චි කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. එයි යහපත් අපේක්ෂාවන් තිබුණා. අපේ රටේ නීතිය කඩා වැටී තිබුණා. ඔහු පාලනය අත්පත් කරගෙන අපේ රටේ නීතිය හදාවේ කියන විශ්වාසයක් තිබුණා. එහෙම නේද? ඒ වගේම අපේ රටේ වංචා දූෂණ උතුරා ගිහින් තිබුණා. ඔහු බලයට ඇවිල්ලා වංචා දූෂණ වලින් තොර පාලනයක් ගොඩනගාවේ කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒ වගේම වංචා දූෂණ වලට දඬුවම් ලබා දෙවි කියන විශ්වාසයක් තිබුණා. මහ බැංකුව බැඳුම් කරේ ආදී টොප් 10 කියලා ඒ කාලේ කිව්වනේ ඒගොල්ලෝ නේද? ඒ නිසා මේ වංචාව නතර කරાવી වංචනිකයන්ට දඬුවම් දෙවි කියලා විශ්වාසයක් තිබුණා. ඒ වෙනුවෙන් තමයි කතරියක් ගෙවුනේ. අපේ රට සංවර්ධනය කරાવી කියලා බලාපොරොත්තුවක් තිබුණා. සාම්ප්‍රදායික දේශපාලකයන් වෙනුවට අලුත් කණ්ඩායමක් ඒ විෂයන් පිළිබඳ අවබෝධය තිබෙන ඒ විෂයන් පිළිබඳව මෙහෙවීමක් දැක්මක් තියෙන කණ්ඩායමක් විසින් අමාත්‍ය ධූර දරාවි කියලා කිව්වා. මොනතරම්ද කියනවනේ විශ්වාසයක් තිබුණා මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වුණාම මහින්ද මහත්තයාට සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැති වෙයි කියලා. මතකද? නැතිබුණ නැද්ද? තිබුණා. එහෙනම් ඡන්දෙ දුන්නා නම් දුන්නේ මොකටද? එවැනි යහපත් අපේක්ෂාවන්ගේ. එවැනි යහපත් බලාපොරොත්තු වලින්. එහෙනම් ඡන්දෙ දීපු පුරවැසියා වැරදිද? නෑ. ඔහුගේ අපේක්ෂාව යහපත්. චූටි වැරද්දක් තියෙනවා. නැතුවම නේ. නමුත් එයාගේ අරමුණු යහපත්. අපේක්ෂාවන් යහපත්. හොඳ දෙයක් අරමුණු කරගෙන තමයි කතරේ ගෙවුවේ. හොඳ දෙයක් අරමුණු කරගෙන තමයි ආණ්ඩුව හැදුවේ. එහෙනම් අයහපත් කවුද? අයහපත් කවුද? ඒ ඡන්දය අරගෙන බලය හොබවන ලද කණ්ඩායම් තමයි අයහපත්. ඒක නේද? ඒ නිසා මම හිතන්නේ ඉතිහාසයේ විවිධ පක්ෂවල අපි නේද? අපේ දෙමව්පියන් පව විවිධ පක්ෂවල ඡන්දෙ දීලා තියෙන වැඩ කරලා තිබුණ එකේම තමයි. මොකද ඒ හැම වෙලාවෙම උන්ට තිබුණ යහපත් පොදු අරමුණක්. හැබැයි ඒ ජනතාවට යහපත් අරමුණක් තිබුණට පාලකයට තිබුණ යහපත් අරමුණ. ජනතාවට හොඳ අපේක්ෂාවන් තිබුණට පාලකයට තිබුණ නරක අපේක්ෂාව. ජනතාවට හොඳ බලාපොරොත්තු තිබුණට පාලකයට තිබෙන්නේ නරක බලාපොරොත්තු. එනම් වැරද්ද කාගේද? පාලකයාට මේ වැරද්ද තිබෙන්නේ. හැබැයි ජනතාව නැවත මේක කරනවා නම් එතනත් වැරද්දක් තියෙනවා. ජනතාව අත්විඳලා තිබෙනවා. අත් දැකලා තිබෙනවා. ඕනෑවටත් වඩා වැඩි කාලයක් මං හිතන්නේ දැන් වෙනස් වෙන්න ඕන. දැන් වෙනස් වෙන්න. දැන් කාට හරි අපිට අත උසලා කියන්න පුළුවන්ද සහෝදරයා? අපේ රට මෙන්න මේ ශේස්ත්‍රයෙන් මේ පැත්තෙන් අපිට හොඳ අනාගතයක් පේනවා කියලා කාට හරි කියන්න පුළුවන්ද? මම හිතන්නේ කාටවත් අපිට අත උසලා කියන්න බෑ මෙන්න මේ පැත්ත අපේ රටේ හොඳයි කියලා. අපේ රටේ සෑම පැත්තක්ම රටකට විය හැකි සියලුම පන්නේ විනාශයෙන් සිදුවී හමාරයි. නේද? ආර්ථිකය ගත්තොත් ඉතාමත් අහිතකර තැනකට අපේ රටේ ආර්ථිකය තිබෙන්නේ. කොච්චරද කියනවනම් ගන්නා ලද ණය ගෙවා ගන්න බැරි තැනකට අපේ රට ඇවිල්ලා තිබෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙතන ව්‍යාපාරික මහතුරු ඇති. ණයක් කියන්නේ අපරාධයක් නෙවෙයි. ණයක් කියන්නේ උද සහනයක්. හැබැයි අපේ රටේ ණය අපරාධ වුණා. ඇයි ණය අපරාධ වෙන්නේ? හේතු දෙකක් මත. එකක් ණය වලින් සරිලන වත්කම් හැදුන්නේ. දෙක ණය වලින් අවශ්‍ය වත්කම් හැදුන්නේ. ණය වලට සරිලන වත්කම් හැදෙන්න ඕන. උදාහරණයකට ගත්තොත් ඕගොල්ලෝ ගයක් හදන ලක්ෂ 20ක ණයක් ගන්නවා. බැංකුවේ මහත් ඇවිල්ලා අහන කෝ ලක්ෂ 20 කියලා. අපිට පෙන්වන්න පුළුවන් අත්විවරම දාන්න මෙච්චර ගිය, බිත්ති උස්සන්න මෙච්චර ගිය, වහලේ ගහන්න මෙච්චර ගිය. මෙන්න මහත්ව ලක්ෂ 20 පෙන්වන්න බැරිද? පෙන්වන්න පුළුවන්. හැබැයි පහුගිය 2021 අප්‍රේල් මාසේ 30 වෙනිදාට අපේ මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය
සංස්ථා මණ්ඩල ඇර පෙට්‍රෝලියම් විදුලි බල එයාලංක ණය හැර මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රමාණය ට්‍රිලියන 16.3යි. ට්‍රිලියනයක් කියන්නේ කෝටි ලක්ෂයයි. ඒ කියන්නේ කෝටි 16,30,000යි. එනනම් මොකද කරන්න මේ පාලකයන්? මේ පාලකයන් සමත් වෙන්න ඕන. මේ කෝටි 16,30,000 වත්කම් අපිට පෙන්වන්න. පුළුවන්ද? පෙන්වන්න බෑ. 2018 මාර්තු වල හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා වාර්තාවක් දාලා කිව්වා 2018 මාර්තු වලට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි කෝටි ලක්ෂ 11යි. ඒ වෙලාවේදී ගාමිණී විජේසිංහ විගණකාධිපතිතුමා කිව්වා අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11ක් වුණාට වත්කම් තියෙන ට්‍රිලියන 1.8ක කියලා. දෙකයි කියමුකෝ. අපිට ගණන් හදාගන්න පහසුකුනේ. ඒ ලක්ෂ 11ක් ණය වෙලා තිබ්බට වත්කම් තියෙන ලක්ෂ මේ කෝටි ලක්ෂ 11ක් ණය වෙලා තිබුණට වත්කම් තියෙන කෝටි ලක්ෂ 2ක. එහෙනම් කෝටි ලක්ෂ 9ක් මොකද වෙලා තියෙන්නේ? ඒ වගින් තමයි වත්කම් ඇති වෙලා තියෙන ඒගොල්ලන්ගේ. එහෙම නැතුව ඒගොල්ලෝ රැකියාවක් කරලා, කර්මාන්තශාලාවක් කරලා, ව්‍යාපාරයක් කරලා ආදායම් උපයපුවා නෙවෙයි. ඔයගේ කිසිදු දරුවෙක් උදේ 6ට නැගිටලා 7ට ලෑස්ති වෙලා 8ට ඔෆිස් ගිහිලා 5ට ගෙදර ඇවිල්ලා රස්සාවක් කරනවා. හොයලා බලන්න. ඔය ඇමතිවරු කිසි දරුවෙක්ම රැකියාවක් කරන්නේ. එක්ක දේශපාලනේ, එක්ක ඩීල්. ඒකෙන් තමයි මේ ධනය ක්‍රස් කරලා තිබෙන්නේ. එනිසා අපිට ණය බරක් වී තිබෙන්නේ අද මේ දේශපාලනයේ මේ ඇති කරන ලද මහා වංචා දූෂණවල ප්‍රතිඵල. ණය විතරද අපිට අද ඉරිවෙලා තියෙන්නේ. අද අපිට විශාල ඩොලර් හිගයක් මතුවලා තිබෙනවා. මොනතරම්ද කියනවනම් පහුගියදා මාධ්‍ය වාර්තා කරා කන්ටේනර් 1500ක් වරායි හිර වෙලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරගන්න විදියක් නැතුව. කඩේ කිරිපිටි හිගයක් ඇති වෙලා තිබෙනවා. ගෑස් හිගයක් ඇති වෙලා තිබෙනවා. ලංකාවේ පළවෙනි වතාවට පිරිපහදුව ආරම්භ කළ දැන් අවුරුදු 50කට වඩා වැඩි. තෙල් පිරිපහදුව. හැබැයි අවුරුදු 50ටම පස්සේ තෙල් පිරිපහදුව වහලා තියෙන මොකටද? පිරිපහදු කරන්න බොර තෙල් ගේන්න ඩොලර් නැතුව. අද විදුලි බල ඇමති කණිත් තෙල් ඇමති මාධ්‍ය සාකච්ඡා තියෙනවා. මොකද කියන්නේ? කණිත් තෙල් ඇමති කියලා කියනවා. ඇමති කියනවා ලයිට් ගන්න ඩීසල් දුන්නොත් පයින් යන්න වෙනවා. පයින් යන්න තෙල් දුන්නොත් සමාන වාහනේ යන්න තෙල් දුන්නොත් කළුවරේ ඉන්න වෙනවා. දෙක නේද ගුරු කියන්නේ. ද ජනතාව තෝරා ගන්නලු පයින් යනවද කරුවලේ ඉන්නවද කියලා. හරි. ඊට පස්සේ විතරක් නෙමෙයි කියන විදුලි බල ඇමතිවරයාට කියනවා කරුණා කරලා අපිට ඩොලර් වලින් බිල් ගෙවන්න අපි තෙල් දෙන්නල්. විදුලි බල ඇමති කියනවා එයාට එහෙම කියන්න බෑ. එයාට එහෙම කියන්න බෑ අපිට තෙල් දෙන්න ඕන. එයා තෙල් දෙන්නේ නැති. දෙන්න රණ්ඩු වෙනවා. හැබැයි ඊරෑ දෙන්න එකට කැබිනට් මණ්ඩල එකම ඉසි. ඊරෑ දෙන්න එක කැබිනට් මණ්ඩල එකම ඉසි. රටට ඇවිල්ලා දෙන්න දෙපැත්ත රණ්ඩු වෙන බව පෙන්නනවා. හරිද? ඉතින් මොකද්ද මේකේ පතුලේ තිබෙන්නේ? අපේ රටට අවශ්‍ය වෙන ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට හෝ අපේ රට අවශ්‍ය වෙන පිරිපහදු දිවීම සඳහා බොරතෙල් ගෙන්වා ගැනීමට හෝ ඩොලර් නැහැ. ඔන්න රට තියෙන තැන. ඊට පස්සේ නිකන් නෙමෙයි අපි දැන් කියන ඩොලර් අපිට දෙන්න කියන රටවල් වලට ගිහින්. පහුගිය මාර්තු මාසයේ චීනෙන් ඉල්ලුවා ඩොලර් රුපියල් යුවාන් බිලියන 10ක ණයක් හම්බුණා. යුවාන් බිලියන 10ක. චීනය වෙයි මොකද කිව්වේ? ඒ ණය අනුමත කරලා දෙන්න කලින් පෝර්ට් සිටි පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්න කියලා ඉල්ලුවා. ඒ අනුව තමයි අර කොවිඩ් 9 වෛරසයක් අප්‍රේල් මාසේ 8 වෙනිදා හඳුනාගෙන තිබියදී රට වැහුවේ නැහැ. පෝර්ට් සිටි පනත සම්මත කරලා දීලා තමයි රට වැහුවේ. අපේ රටේ වැඩිම මරණ සංඛ්‍යාව සිදුනේ ඒක නිසා. හැබැයි පෝර්ට් සිටි පනත සම්මත කරලා දෙන්න ඕන ණය ගන්න. ඒ වගේම පහුගියදා බැසිල් රාජපක්ෂ මහත්මයා ගියා ඉන්දියාවට. ඉන්දියාවට ගිහලා කිව්වා අපිට පරිප්පු ගේන සීනි ගේන තෙල් ගේන සල්ලි නැහැ ඩොලර් ටිකක් දෙන්න කිව්වා. ඉන්දියාව කිව්වේ මොකක්ද? රයිට් අපි ඩොලර් දෙන්න අපිට තෙල් ටැංකි සංකීර්ණ වහම ලියලා දෙන්න කියලා පහුගිය 6 වෙනිදා ගිවිසුමකින් ලියලා දුන්නා. ඊළඟ දැන් නැවත චීනෙන් ඩොලර් බිලියන 1 මුදලක් ඉල්ලලා තිබෙනවා. දැන් චීනය නැවත කොන්දේසියක් දාලා තිබෙනවා වරායි භූමියෙන් පිටි අක්කර 13ක් චීන CICT සමාගමට සේවා සැපීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා දෙන්න කියලා. අද වරායේ සේවා සපයන්නේ වරායේ අධිකාරී. ඒ වෙනුවකට චීන සමාගමට පවරන්න කියලා කියනවා. වසරකට කෝටි 500ක ආදායමක් උපයනවා
සේවා සපයන මධ්‍යස්ථාන කොළඹ වරායි අන්න ඒක දෙන්න කියන කාටද? ඒගොල්ලන්ට. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ආර්ථිකයේ අවසානයේ අපි හිර වෙලා තියෙන තැන. අද කොළඹ යෝග ගොඩනැගිලි විකුණන්න දාලා තිබෙන්නේ. ගෆූර් බිල්ඩින් එක විකුණන්න දාලා තියෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශ පිටි බිල්ඩින් එක විකුණන්න දාලා තියෙන්නේ. මහතැපල් කාර්යාලය පිටි බිල්ඩින් එක විකුණන්න දාලා තිබෙන්නේ. ඒවා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලෙ විකුණන්න දාලා තිබෙන්නේ. ඒ සියලු බිල්ඩින් අපේ රටේ පැරණි පෞරාණික වටිනාකම් සහිත බිල්ඩින්. මේ ඔක්කොම විකුණ මට මතකයි මීට මාස 6කට කලින් කබ්‍රාල් පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ආයතන විකුණලා ඩොලර් මිලියන 400ක් උපයා ගන්නවා කිව්වා. ආඩම්බරෙන් කියන්නේ හොඳයි. අපි මේවා විකුණලා ගාණක් හොයා ගන්නවා. ඉතින් මෙතනට ඇවිල්ලා තියෙනවා. හිල්ටන් හෝටලෙ විකුණන්න දාලා තිබෙන්නේ. හිල්ටන් හෝටලේ ක්‍රීඩා සංකීර්ණ විකුණන්න දාලා තියෙනවා. කොම්පඤ්ඤ වීඩියෝ වල දැක්කා ගුවන් හමුදා කඳවුර තිබුණා. ගුවන් හමුදා කඳවුරේ අයින් කරලා එතන ඉඩම විකුණන්න දාලා තිබෙන්නේ. ගුවන් හමුදා කඳවුරේ එතන තිබුණා ඒගොල්ලන්ගේ ක්‍රීඩා පිටිය තිබුණා ග්‍රවුන්ඩ් එක. ඒක විකුණන්න දාලා තිබෙන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ එතන ඒක ගෙනියන හොරණ මිල්ලෙනියට. හොරණ මිල්ලෙනියට ගෙනිහිල්ලා එතන අක්කර 42ක් විකුණන්න දානවා. මැරයින් ඩ්‍රයිව් වල අක්කර 4ක් විකුණන්න දාලා තිබෙන්නේ. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? කෙරවල පිටිය බලාගාරය විකුණලා තියෙන්නේ. මොකද ඉතුරු වෙන්නේ අපිට? දැන් අවසාන ප්‍රතිඵලය අපේ රට වෙලා තිබුණ දේ තමයි සියල්ල විකුණා ජීවත් වෙන සිදුවී තිබෙනවා. සියල්ල විකුණා ජීවත් වෙන්නේ. ඉතින් මේක තමයි අර පැරණි ගරා වැටුණු වලව්වක ප්‍රතිඵලමි. පැරණි ගරා වැටුණු වලව්ව අපි දැකලා තිබෙනවන්නේ. හරි කලමනාකරණයක් නෑ, මේවියමක් නෑ, සම්පත් ආරක්ෂා කරගන්න විදියක් නෑ, දරුවන්ට වැඩි හරියට කරගන්න බැරි වුණා. මුළුමනින්ම විනාශ වුණා වගේ අද අපේ රට මේ පැරණි නේද කණ්ඩායමක ඉස්සරහට විනාශයටපත් කරලා තිබෙනවා. අපි යන්නේ එකයි. වරාය ඇති නැති රටක්, තෙල් ටැංකිය ඇති නැති රටක්, බලාගාර ඇති නැති රටක්, පිරිපහදුව ඇති නැති රටක්, රටේ වටිනා පෞරාණික උරුමයන් ඇති නැති රටක්, නගරේ තිබෙන වාණිජ ඉඩම් ඇති නැති රටක්ද? රටක් නෙවෙයි මේ. ඒ නිසා අවසානයේදී මේ දීර්ඝ විනාශකාරී ආර්ථික ගමනේ අවසන් ප්‍රතිඵලවලට අද අපි මුහුණ දීලා තිබෙනවා. නේද? ඒ විතරක් නීති විධාන ආධිපත්‍ය කඩා වැටී තිබෙනවා. සමාජ අපරාධ ගහන වී තිබෙනවා. දැන් මොකද්ද අපි මේකට කරන්නේ? මම හිතන්නේ තවදුරටත් අපි මේ විනාශයේ තරම පළල ගැඹුර කතා කරමින් පළක් නැහැ කියලා. අපි ඇත්තිතරම් මේ විනාශය පිළිබඳව, මෙහි ගැඹුර පිළිබඳව, මෙහි දිශානතිය පිළිබඳව අපි ඇත්තිතරම් සාකච්ඡා කරලා තිබෙනවා. මා හිතන්නේ තවදුරටත් අපි මේ විනාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඇති පළක් තිබේවි කියලා. අපි දැන් මොකක්ද සාකච්ඡා කරන්නේ? අපි දැන් මොකද්ද මේකට කරන්නේ? මොකද්ද මේකට කරන්නේ? ඔබ කවුරු හෝ කෙනෙක් විශ්වාස කරනවාද යලි මේ විනාශකාරී මාවතේ ඇදගෙන ගියපු ඒ පක්ෂ දෙක යලි බලයට ගෙනලා මේකට විසඳුමක් ලැබෙවි කියලා ඔබ විශ්වාස කරනවාද? ඉස්සලා අපි ඒක බේරගමු. නේද? ඔබට යලියෝ අබමල් රොණකෝ කුඩා හෝ විශ්වාසයක් තිබෙනවද මේ කඳවුරු දෙක අපේ රට ගොඩනගයි කියලා? තියෙනවා නම් අපි ඒක බේර ගන්න ඕනේ ඉස්සලා නේද? අපි ඉස්සලා පොදු සම්මුතියකට එන්න ඕන මේ දෙකත් එක බෑ කියලා. කාට හරි හිතනවද මෙහෙම? නෑ මොනවා වුණත් මහින්ද මහත්තයා වයසයි. ගෝඨාභි මහත්තයාට නම් තීරෙන්නේ නෑ. බැසිල්ලාවට දැන් කියන්න ඕන නේද? නැත්නම් නේද? එහෙම හිතනවද කවුරු? නෑ මම හිතන්නේ නේද? එහෙම වෙන්නේ නෑ. එහෙනම් අනිත් පැත්තෙන් හිතන්න පුළුවන්. ඒක ඇත්ත. රනිල් මහත්තයා නිකන් බටහිර ගැති වගේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම නෙවෙයි. ප්‍රේමදාස මහත්තයාගේ පුතා, දුප්පතාගේ හිතවතාගේ පුතා එහෙනම් හරිය. හිතනවද? ඔබ එහෙම හිතනවද? තව දුරටත් මේ කඳුරු දෙකෙන් හෝ එහි නායකයෙක් හෝ ගෙනීමෙන් මේකට විසඳුමක් නැහැ. දීර්ඝ කාලයක් ගෙනාවනේ. කවුද නොගෙනාවේ? එක එක වේශයෙන් අපිට හැමදාම ආවනේ. 94 විහාර මහදී වෙනවා. 2005 දුටු ගෙමුණු වෙනවා. 2015 පොළොන්නරුවේ ගැමියා එනවා. ආසියාවේ ලොකු මොලෙත් එක්ක එහෙම නේ ආවේ නේද? 2019 වැඩ කරන විරුව එනවා. ඉතින් කවුද නොආවේ? එනිසා තව දුරටත් තනි පුද්ගලයන් කෙරේ විශ්වාස තබන්න එපා. ලෝකේ කොතනකවත් රටක තනි පුද්ගලයෙක් ගොඩනගලා නැහැ. රටක් ගොඩනගනවා කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. අපි හැමදේනම සාමූහිකව එකමුතුව මෙදියත් තුනත් විතර රටක් ගොඩනගන්න පුළුවන්. අපි හැමදාමත් අපේ රටේ ජනතාව ඉන්ද්‍රජාලික විශ්වාස කරනවා. එහෙම නැත්නම් නේද ඉන්ද්‍රජාලිකෙක් ඇවිල්ලා අපේ රට ගොඩගන්නේ. එහෙම නැත්නම් දියසෙන් කුමාරයෙක් පහළ වේවි. නේද? එහෙම නැත්නම් නේද එළඩින්ගේ පුදුම පහන අරගෙන කවුරු හරි එයි. එහෙම වෙන්නේ නැහැ. ලෝකේ හැම රටක්ම ගොඩනගලා තියෙන සාමූහික ප්‍රයත්නයකින්. ඒ නිසා අපේ රට අවශ්‍ය සාමූහික ප්‍රයත්නයක්. එසේ නැතු තනි පුද්ගලයන් කෙරෙහි යන ගමන දැන් අපි
අවසන් කරන්න ඕන. අපි ජාතික ජනබලවේගයේ විදියට අපි විශාල ස්වාමික කණ්ඩායමක් ඉන්නේ. අපි තව අයට ආරාධනා කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේ ව්‍යායාමය කරමු. එයි නැත්තම් මොකද්ද මේකට තියෙන පිළිතුර? සමහර අය කල්පනා කරනවා රට අත්හැර යාම. දැන් අපේ රටේ ප්‍රවණතාවයන් දෙකක් තියෙනවා. එකක් රට රැකියාවකට යන්නේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. හැමදාම පුරවැසියන් රට රැකියාවලට යනවා. ඒක අලුත් දෙයක් නේ. ඒක හොඳයි. හැබැයි මෙතන ඇති වී තිබෙන්නේ මොකද්ද? රට අතහැර යාම. ඒකයි ප්‍රශ්නේ. කවුද රට අතහැර යන්නේ? සාමාන්‍ය ගමේ ජීවත් වෙන ග්‍රාමීය ජනතාවගේ පුරවැසියෝ මේ රට අත්හැරලා යනව නෙවෙයි. උන්ට යන්න ඕනකම තිබ්බත් යන්න බෑ. කවුද මේ අත්හැරලා යන්නේ? යමක් කමක් රටට කළ හැකි. දැනුමක් තේරුමක් තියෙන බොහෝ අය අද ප්‍රාර්ථනාවේ රට අතහැරලා යනවා. මට මේ ළඟදම මෘතු විශ්වවිද්‍යාලේ ITPT කණ්ඩායමක් ඒගොල්ලෝ IT ඉංජිනේරුවන් හිට වැඩ කරනවා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලන්ගේ බැච් එකේ 53ක් හිටියා කිව්වා. 53න් ඉන්න අද 3 දෙනයි 50 දෙනෙක්ම රට අත්හැරලා ගිහලා කිව්වා. කවුද මේ යන්නේ? කා අතරද අද මේ රට ඇත්තර යෑමේ මානසිකත්වය ඇවිල්ලා තිබෙන්නේ? කා අතරද ඇවිල්ලා තිබෙන්නේ? අපි දන්නා අද අපේ රටේ විශාල වෛද්‍යවරු මේ රට අත්තර යාමේ විභාග කරනවා ඉංග්‍රීසි විභාග කරනවා මේ රට අත්තරල විශාල බලාපොරොත්තු. එයි වෛද්‍යවරයෙකුට රැකියාවක් තිබෙනවා. වෛද්‍ය වෘත්තියට සරලන ආදාය මාර්ගයක් තිබෙනවා. යට වාහනයක් මිලදී ගත හැකි. නිවාසයක් හදාගත හැකි. තමන්ගේ දරුවන් හොඳ පාසලකට දාගත හැකි. වෛද්‍යවරයෙකුට සමාජ ගරුත්වයක් තිබෙනවා. එතකොට මොනවද යට අඩු? වෛද්‍යවරයෙක් රැකියාවක් තිබෙනවා. සමාජ ගරුත්වයක් තිබෙනවා. ආදාය මාර්ගයක් තිබෙනවා. ගෙයක් හදාගත හැකි. වාහනයක් මිලදී ගත හැකි. දරුවෝ හොඳ පාසල් දාගත හැකි. එහෙත් මොකද්ද කියන්නේ? කෑම මේසේ වාඩි වුණාම බිරිඳ කියනවා මේ විදිහට අපේ රටේ ඉඳලා අපේ දරුවන්ට මොනවා වෙයිද දන්නේ. ඒ නිසා අපි අපේ කාලේ නම් දැන් ඉවරයි. අඩක් විතර ඉවර වෙලා තියෙන්නේ. දැන් අපි දරුවන් වෙනුවෙන් රට අත්හැරලා යමු. මේ රට අත්හැරලා සාකච්ඡා වෙන්නේ කවුරු වෙනුවෙන්ද? තමන් වෙනුවෙන් නෙවෙයි. කවුරු වෙනුවෙන්ද? දරුවන් වෙනුවෙන්. සාකච්ඡාවක් තියෙන මොකද්ද? මේ විදිහට අපේ රට ගියොත් අපේ රටේ දරුවන්ට අනාගතයක් නැහැ. මේකයි මේ තියෙන සාකච්ඡා. මේ විදිහට අපේ රට ගියොත් අපේ රටේ දරුවන්ට අනාගතයක් නැහැ. හැබැයි අපිට පොඩි කාලේ ඉගෙනුනේ මොකද්ද? මොකද අපිට පොඩි කාලේ ඉගෙනුනේ? වැදූ මවුට හා සමාන ලෙස දිනූ බිමට ආදරය කරන්න රැක බලා ගන්න ආරක්ෂා කරන්න. වැදූ මව හා සමානයි මව්බිම. හැබැයි අද අපිට වැදූ මව හා සමාන ලෙස අට මව්බිමට ආදරය කරන ලෙන්ගත කරන බැඳී තියෙන ආරක්ෂා කරන්න කියලා තිබුණු සාහිත්‍ය සංස්කෘතිය අද අපිට මොකද වී තිබෙන්නේ? කෙසේ හෝ මව්බිම අත්හැරලා යන්න. මොකක් වෙන්නේ? දරුවන්ගේ අනාගත පිළිබඳ අපේක්ෂාව බිඳ වැටලා තිබෙන්නේ. මොනවා වෙයිද දන්නේ අනිශ්චිතතාවයක් තිබෙනවා. ඒ නිසා මේකට රට අත්හැර යාම උත්තරයක් නෙවෙයි. නේද? ගියා කියලා කී දෙනෙකුට යන්න පුළුවන්. මොන රටට ගියත් අපි රටේ දෙවෙනි පන්ති පුරවැසියෝ. අපි එංගලන්තෙට ගියා කියලා ඉංග්‍රීසි කාර්යය වුණේ නෑ නේද සෝදරේ? එංගලන්තේ අවුරුදු 3මාරක් හිටියනේ. ඉංග්‍රීසි කාර්යය වුණේ නෑනේ. ඇමරිකාවට කියලා ඇමරිකන් කාර්යය වෙන්නේ නෑනේ. ඕස්ට්‍රේලියාවට කියලා ඕස්ට්‍රේලියානු කාර්යය වෙන්නේ නෑනේ. මොන රටට ගියත් අපි රටේ දෙවෙනි පන්ති පුරවැසියෝ. අපි හුදකලා වෙනවා. අපි හුදකලා වෙනවා. අපේ සංස්කෘතියෙන් ගිලිහෙනවා. මිනිස්සෙක් පවතින්නේ ආර්ථික සාධකම නෙවෙයි සංස්කෘතික ජීවිතයක් තියෙනවා. අපේ සංස්කෘතික ජීවිතය අහිමි වෙනවා. මේක අපි දන්නවා. හරිද? ඒ නිසා එහෙනම් තියෙන්නේ මොකද්ද අපිට? අපිට තියෙන්නේ මේ රට අපේ දුවදරුවන්ට ආරක්ෂිත අනාගතයක් පිළිබඳව විශ්වාසය තිබෙන සුරක්ෂිත රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම මේ වෙලාවේ මේ ජීවත් වෙන පරම්පරාවේ වගකීම නෙවෙයිද? අපේ වගකීම නෙවෙයිද? අපි මොනතරම් අපේ දරුවන්ට වේසමාංශලා උගන්වලා හොඳ රැකියාවක් කරන් දුන්නත් වැඩක් තිබේද? ඒ දරුවට ජීවත් වීමට සුදුසු නැති රටක් නා අපි ඉදිරියේ තිබෙන්නේ. එහෙනම් අපි දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා දරුවන්ට පෞද්ගලික මහන්සි වෙලා හොඳ රැකියාවක් හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා වේස මහන්සි වෙන හා සමාන ලෙස ඔවුන්ට හොඳ රටක් උරුම කර දීම වෙනුවෙන් අපි මහන්සි වෙනවා. මම ඔබලට නැවත කියන්නේ මේ අපි වෙනස් කරන්න. මේ කිසි අර්බුදයක් අපේ රටේ ස්වභාවික අර්බුද නෙවෙයි. මේ මතුණු කිසි අර්බුදයක් ස්වභාවික අර්බුදයක් නෙවෙයි. මේ ස්වභාවික ප්‍රශ්නයක්. නෑ මේ ස්වභාවික ප්‍රශ්නයක් නෙවෙයි. මා දැක්කා බන්දුල ගුණවර්ධන පහුගිය සඳුදා මේ සඳ කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ආනයනය කරන්න. හාල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක්. සාමාන්‍ය වසරක අපේ සාල් පරිභෝජන මෙට්‍රික් ටන් ලක්ෂ 23යි.
හරිද? ඒතර අපිට දැන් මේ හාල් මෙට්‍රික් ලක්ෂ 3ක් ආනයනය කරන්න සිදුවි. මා දැන් අද පත්‍රේ වාර්තා කළ දුන්නා ඉරිදා පත්‍රේ මෙට්‍රික් ලක්ෂ 10ක් ආනයනය කරන්න තීරණය කරලා තිනවා කියලා. ඒතර අපිට අවශ්‍ය මෙට්‍රික් ලක්ෂ 23යි. අපිට ලක්ෂ 10ක් ආනයනය කරන්න සිදුවී තිබෙනවා. මේ ස්වභාවික ප්‍රශ්නයක්ද? නියගයක් ඇවිල්ලාද? ගම් වතුරක් ඇවිල්ලාද? නෑ. මේ ඇති කරලාද ප්‍රශ්න මේවා? නේද? ආහාර නිෂ්පාදනය සඳහා වෙන ඕනෑම රටකටත් වඩා සුසුකම් තියෙන රටක් අපේ රට. අපිට මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා. නිර්ත දිසා ඊසාන දෙක මෝසම්. අතරමැදි වර්ෂාවක් තිබෙනවා. ලෝකේ බොහෝ රටවල වල තියෙන එක මෝසමක වර්ෂාව. ලෝකේ බොහෝ රටවල වගා කරන්නේ එක කන්නයි. අවුරුද්දේ මාස 7ක් 8ක් හිම මෙදෙන සීතල. ද අපිට හොඳට මෝසම් දෙක වර්ෂාවක් තිබෙනවා අතරමැදි මෝසමක් තිබෙනවා. අපිට මතක අපි ගොවි පළාත්වල අපි පොඩි කාලේ කන්න 3ක් වගා කරා. මහා කන්න වගා කරලා ගොයන් කපලා ඉපනැල්ලට අපි උඳු වපුරනවා තල වපුරනවා උඳු වපුරනවා මුං වපුරනවා. ඒ රණිල කුලේ භෝග ඒව කපලා ඒකට දැම්මම නයිට්‍රජන් පොළොවට එනවා. ඊළඟ අපි යල් කන්නට වහලා වගා කරනවා. කන්න 3ක් වගා කරන්න පුළුවන් දේශගුණයක් අපිට තිබුණා. ඒ විතරක් නෙවෙයි. ආහාර නිෂ්පාදන වැදගත් දේ තමයි මොකද්ද? සූර්යාලෝකය. වසර පුරා ඒකාකාරී ලෙස සූර්යාලෝකයෙන් තියෙන රටක් අපේ රට. හරිද? ඉතින් මොකක්ද? ඒ විතරක් නෙවෙයි තාම සාරවත් මහ පොළොවක් තිබෙනවා. ඕනෑම වර්ගයේ නේද බීජයක් රෝපණය කරන්න පුළුවන් තරම් සමත් වෙන සාරවත් මහ පොළොව. ඔබ කල්පිටියට කියලා බලන්න වැල්ලේ රතු වල එනවා. වැල්ලේ ලීස් හදනවා. වැල්ලේ ගෝව හදනවා. මේ කල්පිටියේ අපි කවුරුත් හිතන්නේ කල්පිටියේ ගෝව හැදී කියලා. අද කියලා බලන්න. ඊටම සාරවත් මහ පොළොවක් තිබෙනවා අපිට. ඒ විතරක් නෙවෙයි අපි නේද අපි මුතුන් මිත්තන් මේ වැටෙන මහා වර්ෂාව එක්රැස් කර ගැනීම සඳහා වැව් 32000ක් බඳලා තිබෙනවා. ඊටමත් හොඳ වාරි කර්මාන්ත ඉතිහාසයක් අපිට තිබෙනවා. නේද? ලෝකේ වාස්ප එන්ජින් එක හොයාගන්නකොට අපි බිසෝකට හොයාගෙන තියෙනවා. ලෝකේ බල්බ් එක හොයාගන්නකොට අපි මඩසරුව හොයාගෙන තිබෙනවා. ලෝකේ වාහනේ හදනකොට අපි කලාවේ ඉඳන් තිසාව දක්වා 70ක් 80ක් අඟලකට 70කට අඟලක් සහිත යෝධල නිර්මාණය කරලා තිබෙනවා. අපිට විශිෂ්ට වාරි කර්මාන්තයක් තිබෙනවා. මොකද්ද අඩු වෙනා? ඇයි අපිට හාල් පිට රටින් ගේන සිද්ධුනේ ස්වභාවික විශ්ිනද? නෑ. අපේ රටේ පාලනය කරලාද පාලන අධිකාරීන් ඇති කරලාද ප්‍රශ්න මේව. මේ කිසි ප්‍රශ්නයක් අපේ රටේ ස්වභාවික ප්‍රශ්නයක් නෑ. මහා ගම් වතුරක් ඇවිල්ලා සියල්ල සුණු විසුණු කරගෙන ගිහිල්ලා ඒ නිසා අපිට ගොඩ එන්න විදියක් නැති වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මේක. මහා කඳු කඩා වැටීමක් සිද්ධ වෙලා රටේ සියලු සම්පත් සියල්ල නේද කඳු වලට යට ගිහිලා නාය ගිහිලා කඩා වැටිලා එහෙම විශ්සනක ප්‍රතිඵලයක් නෙවෙයි මේ. අද අපේ රට මුහුණ දී තිබෙන මේ අර්බුදය අපිට නේද අපේ රටේ නිෂ්පාදනය කඩා වැටලා තිබෙනවා. අපිට හාල් පිටරටින් ගේන්න වෙලා තිබෙනවා. සීනි පිටරටින් ගේන්න වෙලා තිබෙනවා. ලුණු පිටරටින් ගේන්න වෙලා තිබෙනවා. නේද? මිරිස් පිටරටින් ගේන්න වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකද නිෂ්පාදනය කඩා වැටෙනවා. ඒක අපේ රටේ ස්වභාවික ප්‍රතිඵලයක් නෙවෙයි පාලකයන්ගේ ප්‍රශ්න ඇති කරලාද ප්‍රශ්නය. අපේ ණය වාරිකය ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. ස්වභාවික ප්‍රශ්නයක් නෙවෙයි ඇති කරලාද ප්‍රශ්නය. නිසා මේ සියලු ප්‍රශ්න ඇති කරලාද ප්‍රශ්න. ස්වභාවික ප්‍රශ්නයක් අපි ඔක්කොම දරා ගන්න ඕන. එහෙනම් ස්වභාවික ප්‍රශ්න වලට අපි ඔක්කොම දරා ගන්න ඕන. මානව ශිෂ්ටාචාරය ගොඩනැගීමයි. ස්වභාවික ප්‍රශ්න අපිට එක්කම දරාගෙන අපිට මහන්සිලා මේ ගොඩ ගන්න පුළුවන්. හැබැයි මේ කිසිවක් ස්වභාවික ප්‍රශ්න නෙවෙයි අපේ රට පාලනය කරද පාලන අධිකාරිය විසින් නිර්මාණය කළ ලද ප්‍රශ්න. එහෙනම් මොකද්ද අපිට තියෙන්නේ? එහෙනම් අපිට තියෙන උත්තරේ මොකද්ද? මේ ප්‍රශ්න නිර්මාණය කරපු පාලනය වෙනුවට මේ ප්‍රශ්න විසඳන පාලනයක් අද අපිට අවශ්‍යයි. අපේ රට අද නිශ්චිත සම්දිස්ථානයකට අවිල්ලා තිබෙනවා. අපිට තෝරා ගන්න මාවත් දෙකක් තිබෙනවා. එකක් මොකද්ද? මේ විනාශකාරීත්වය ඉදිරියට ගෙන යාන මාවත. ඔන්න එකපාරක් අපිට තියෙනවා. තව පාරක් තිබෙනවා. මේ විනාශකාරීත්වයෙන් ගොඩ අරගෙන විසඳුම සොයාගෙන යන මාවත. අප ඔයගලන්ට ආරාධනා කරන්න ආවේ අපි නියෝජනය කරන්නේ විසඳුම සොයාගෙන යන මාවත ඔබේ වෙනුවෙන් එකතු වෙන්න අපි මේ විසඳුම හොයාගමු. ඒ නිසා කිසිදු සාකච්ඡාවකින් සංවාදයකින් තොරව අපි පොදු සම්මුතියකට එමු. මොකද්ද? මේ කඳුරු දෙකත් එක්ක ඉස්සරහට යන්න බැරි බව. හැබැයි ඔබ සංවාද කරන්න, ඔබ ප්‍රශ්න කරන්න අපිව ඔයගලන්ට පුළුවන්. ඒක ප්‍රශ්න කරන්න. අරගොල්ලන්ට පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්න කිරීමේ වැඩක් නැහැ. සංවාදකයේදී වැඩක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ ප්‍රශ්න කරන අපිට පුළුවන්ද? ඔයගොල්ලෝ කොහොමද කරන්නේ? ඔයගොල්ලෝ කොහොමද විශ්වාස කරන්නේ? ඔයගොල්ලෝ ඒ අය වගේ නෙවෙයි කියලා කියන්නේ කොහොමද? නේද? අපි ඔය තරම් මොනතරම් ඔය මනරම් වචන වලට අපි කොච්චර රැවටී තිබෙනවද? ඔබ අපි රවටන්නේ කියලා කියන්නේ කෙසේද? ඔබ අපි ප්‍රශ්න කරන්නේ. විශේෂයෙන් ඔබ ප්‍රශ්න කරන්න අපි වෙයි.
අපි ගැන බොහෝ අයට මතයන් තිබෙන්නේ අපෙන් අහලා නෙවෙයි. බොහෝ අය අපි ගැන දන්නේ විනායකෙන් අපි ගැන අහලා. එහෙමනේ. ඒ අපෙන් ඔබට ඇහෙන වචන වලට අපි ගැන කියනවට වඩා වැඩි අපි ගැන වෙන අය බොහෝ දේවල් කියලා තියෙනවා. ඒ නිසා ඔබට අපි පිළිබඳව තියෙන්නේ මොකද්ද? ඔබට අප පිළිබඳව තිබෙන්නේ අපෙන් අහලා, අපිව හදාරලා, අපිව ඇසුරු කරලා, අපෙන් තේරුම් ගත්ත අදහස් නෙමෙයි බොහෝ ප්‍රමාණයක් තිබෙන්නේ අපි ගැන වෙන අය කියපු අදහස්. එහෙමනේ. මොනතරම් දේවල් කියලා ඇත්තේ නේද? නොකියපු දේවල් නෑ කියලා මම හිතන්නේ. ඇත්තටම අපිට දේවල් කියලා තියෙනවා. නේද? ඒ නිසා මම හිතනවා මම ගොඩාක් වෙලා කතා කරන්නේ පොඩි වෙලාවකට කතා කරන්න ගත්තේ. මම හිතනවා මේ වැඩේ අපි කරන්න ඔබ අපිව පූර්ණ වශයෙන් විශ්වාස කරන්න. බාගෙට විශ්වාස කරන්න එපා. නේද? යන ගමන් කිව්වනම් තමයි ඒ ඉතින් බාග අඩඩාවට නේද? නිකන් ඒ වගේ නොවේ වගේ නේද? එහෙම විශ්වාස කරන්න එපා. ඔබ අපි පූර්ණ වශයෙන් විශ්වාස කරන්න. හැබැයි ඔබ අපි පූර්ණ වශයෙන් විශ්වාස කර හැකි කෙසේද? අපේ ප්‍රශ්න කිරීමෙන්. මෙතෙන්ට මම හිතන අපේ ලොකු කාලයක් නැති වුණා. ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපෙන් අහන්න. මොකද්ද? අපි මම හිතන්නේ අපි මේ සාකච්ඡා 9ට අපි 9ට අවසන් කරගමු. 9ට අවසන් කිරීමට යටත්ව අපි හිතුව 9ට අපි මේක අනිවාර්යෙන් අවසන් කරේ. අපි දන්න අවසන් වෙන වෙලාව නේද? නැත්තම් තාම නෑනේ කියලා. ඉස්සරහා පේලිම වාඩි වුණා තමයි නැගිටලා යන විදියකුත් නෑ නේද? එහෙම ඕනේ නෑ. අපි දන්නවා දැන් 9ට ඉවර වෙනවා. හරිද? ඒක හොඳයිනේ නේද? 9ට ඉවර වෙනවා. හැබැයි ඔබ අපි විශ්වාස කරන්න ඕන. අපි විශ්වාස කරන ඔබ අපි ප්‍රශ්න කරන්න. නේද? ඉතින් මම හිතන්නේ ඒක හොඳයි. නැත්තම් මමම දීගෙන යන්න. මම හිතන්නේ පළක් නෑනේ. අපි ඇත්ති තරම් කතා කරලා තිනවා. නේද? මට ඉතින් ඔයගොල්ලන්ට තියෙන ඕන ප්‍රශ්නයක් ගැටලුවක් අපි පොඩි වෙලාවක් අරගෙන ඔව් ඉදිරිපත් කරන්න. ඒතර හොඳයි. ඔව්. දැන් ආවෙලයි දැන් කතා කරේ මේ ගොඩක් කරපු ඒවා ඉතිහාසයේ වෙච්ච දේවල්. අපිට ඉතිහාසයේ වෙච්ච දේවල් ඇත්තට වැඩක් නැහැ. මොකද මේ අර මාත්‍ය දේශපාලනය කරපු ඉතින් අපිට වැඩක් නැහැ. අපි මෙතනට මෙතන මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ කරපු දේවල් අහන්න නෙමෙයි. මොකද ඉස්සරහට කරන්න යන්නේ කියලා. දැන් මෙච්චර ඒක තමයි කියන්නේ. ඒක තමයි අවස්ථාව. වෙලා ගත්තා. නෑ මම මේ මාත් මේ පරිණිතාවට මේ මොකද ඡන්ද රැස්වීමකට මේ මට එහෙම කියලා උත්තරයක් හම්බුනේ නෑ ඇත්තටම කියනවා. ඒක තමයි මේ වෙලාව. ඒක තමයි. දැන් ඇවිල්ලා එහෙනම් අපිට කියන්න මොකද්ද කරන්න කියලා. ඡන්දේ දෙන එක අපි විශ්වාස කරන්න ඡන්දේ දෙන්න කියලා කියන්න එපා. මොකද මේ එහෙම කියලා තමයි මෙච්චර කල් මේ මිනිස්සු ඡන්දේ දුන්නේ. මේ විදිහට රටක් හැදුනේ. කාර් එකක් ගන්න හිමිනම මට දැන් පැහැදිලි ප්‍රශ්නේ. ප්‍රශ්න ඉවර නෑ තාම. අපි පොඩි වෙලා ප්‍රශ්නේ කෙලින් අහන්න එපා ඉන්නේ. වෙලාවද? අපි මේ කාර් එකක් ගන්න හීනමවන රටක මම මේ ජීවත් වෙන්නේ. එතකොට මට උත්තරයක් දෙන්න ඇයි මම මේ රටේ ඉන්න ඕනේ තව? අනිත් එක තමයි මොකද්ද ඕගොල්ලෝ ඉස්සරහට කරන්න යන්නේ? ඕගොල්ලෝම විශ්වාස කරලා ඡන්දෙ දුන්නා කියමුකෝ. අපිට මේ දෙන්නම් කාසි වලට මුකුත් එපා. අපි හම්බ කරලා අපි ගන්න එක අවුලක් නැහැ. අපිට කියන්නේ ඉස්සරහට මොකද්ද කරන්න යන්නේ කියලා. හරි කොහොමද ප්‍රශ්න? මගේ ප්‍රවේශය තිබුණේ මම. ඒකට අපි ඉස්සරලම අපි එකකට ඒ ප්‍රශ්න ගමුකෝ. රයිට් එකක් කියන්න. ඔව්. ඒකක්ද ගන්න. නෑ අපිට ඔහොම කතා කරන්න ඇහෙනව නැත්තම් අමාරු වෙලා යනවා. ඇහෙනවනේ. මම කියන්නේ. මං කියන්නම් මට ඇහෙනවට මම පැහැදිලි කරන්න. මේ මාත්‍යා කියපු අර විශ්වාස කරන්න කියන කතාවට මම එකඟ නැහැ. හරි. දැන් ඔය ප්‍රශ්න කරලා ඒ විශ්වාසයෙන් මේක කරන්න බෑ. ඒක කාරණාව. අනිත් එක දැන් ඔතන ගිහලා BSN ප්‍රශ්නේ. දැන් විතර කාල මිනිස්සු BSN එකෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අතර දැන් ජාතික ජන බලවේගයෙන් දැන් ඔබතුමා දේශපාලන පක්ෂයේ ජවිපෙත් නායකයා. ජාතික ජන බලවේගයේ නායකයා. ඔබතුමා තමයි ඒකට BSN වෙලා තියෙන්නේ. ඒක එච්චර මොනවාගේ සාධාරණ නෑ. ඒකේ සංවිධාන 28ක් තිබුණා කිව්වට ඒවා නිකන් පොඩි අපිට පේන්නේ නැහැ කියලා පොඩි ඒවා. ඉතින් ඒකත් එක්ක ඔබතුමාලා තමයි මේකේ දේශපාලන බලවේගයේ තියෙන්නේ ජවිපෙට. ඒක නිසා මෙතන නැවතත් අර ප්‍රශ්නේ මතුවෙනවා. රයිට් මම තව තියෙනවද කෙටි ගන්න. ඔහොම මට තේරෙනවා. ඔව්. සාකච්ඡා කරනවා ඔබතුමාලාගේ දේශපාලන පසුබිම ගැන. ඔව්.
මිනිසුන් අතර පුංචි සැකයක් තියෙනවා. ඔව්. 89 කාලේ ඩෙන්ටිටි කාඩ් අරගෙන මිනිසුන්ගේ ඔය ඔව්. ඒ කරපු ඒ භීෂණය පිළිබඳ පුංචි සැකයක් තියෙනවා. ප්‍රථමයෙන්ම මිනිසුන්ගේ මනස හදලා ඒ සැකේ දුරු කරන්න. හරි. දෙවැනි එක මේ යන ගමනේ ඔබතුමන්ලාගේ ඉදිරි දැක්මට ඉදිරිපත් කරලා තියෙන ඔබතුමන්ලාගේ සංවිධායක මඩුල්ල උගත් මිනිස්සු. ඒ වගේ මේ නියමෝ කවුද? ජාත්‍යන්තර සබඳතා කොහොමද පවත්වාගෙන යන්නේ? අන්න ඒ පිළිබඳ පැහැදිලි විස්තරයක් අපිට අවශ්‍යයි. මම හිතන්නේ මේ ප්‍රශ්න තුලින් ගොඩක් ආවරණ වෙයි කියලා. තව ඔව්. කාලේ දැක්ක අහලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ මම හිතන්නේ 88 89 කාලේ 80ක් විතර ජීවිත පූජා කරලා කියලා. එතකොට ඒ තුලින් ඇත්තටම ප්‍රතිඵල ලබාගත්තේ වෙන අය. 71 88 කාලේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ ජීවිත පූජා කරාට ප්‍රතිඵලක් වින්ද වෙනත් අය. ඒ වගේම ඊට පස්සේ ජනාධිපතිවරණ දෙකකදීම සම්දානගත වීමෙන් සංදානගත වෙලා ප්‍රති ව්‍යාපාරයටපත් වීමෙනු ඒ දෙක තමයි සිදුනේ. ඒක ආයෙත් ඒ විදිහට සිදු වෙනවා. මීට සම්බන්ධ නොවන එක මීට අදාළ නොවන ඔව්. කෙටියෙන් මාන. ඔව්. ප්‍රශ්නයක මේ ප්‍රශ්න වලින් මට තේරුණ දේ තමයි ඔව්. සමස්ත දේශපාලඥයා කියන දේ ඡන්දය කියන දේ මිනිස්සුන්ගේ විශ්වාස කරන්නේ නැහැ. ඒක විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැති දැනකට පැත්තකට තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණත් මිනිස්සු පිළිගන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබතුමාලාගේ යුතුයකම තමයි මේ කියන ප්‍රශ්න මට හිතෙන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ දේශපාලනය සහ එතනින් නායකත්වයේ තෝරා ගැනීම පිළිබඳ මිනිස්සුන්ගේ නැති වී ගිය විශ්වාසය ගොඩනගා ගැනීම තමයි මුලින්ම කරන්න ඔව්. ඕනේ. ඒක ඔව්. මම ඔබතුමාගේ දේශපාලනයට සුබ පතන මේ අවස්ථාවේ මගේ ප්‍රශ්නය විදේශ ප්‍රතිපත්තිය මොකද්ද ප්‍රතිපන්නගේ දැන් මම කෙටි ඉස්සරලම මගේ වමනාව තිබුණේ ඉස්සලා මූලික ප්‍රවේශයක් ගන්න ඕන. මූලික ප්‍රවේශය මොකද්ද? අපි කිසිදු සැකයකින් කිසිදු දෙගිඩියාවකින් තොරව මේ කඳවුරු දෙකත් එක්ක බෑ කියන එක මම හේතු ගන්නවා. ඒක මගේ වගකීම. ඒක තමයි මූල පරිච්ඡේදය කරන්නේ. මොකද ඒක නැත්තම් මොකද නැවත ඒ පිළිබඳව නිකන් ਬਾගෙට හෝ බලාගෙන යන්න එපා කියලා මම කියන්නේ. ඒක තමයි මගේ පළවෙනි අවධානය. ඊළඟ අපි විශ්වාස කරන්න කියලා. විශ්වාස කරන්න ඕන. ඒ කියන්නේ විශ්වාස කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ මැදිහත් වෙන්න එපා. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරවීම වගකීම තියෙන අපි සතු. ඒ නිසා මම තමයි කිව්වේ මම කතා කළ පමණට ඔබ විශ්වාස කරන අපිව ප්‍රශ්න කරන්න, අපිව අධ්‍යයනය කරන්න, අපිව ඇසුරු කරන්න ඔබට විශ්වාසය තවරුයි. හරිද? එහෙම නැත්නම් විශ්වාස කරන්නේ නැතුව ਬਾගෙට ඉන්න එපා. ਬਾගෙට හිටපුවා මොකද දන්නද වෙන්නේ? වෙන මොකක් හරි අලකලංචක් පාත්තුනා මේ පැත්තට යනවා. ඒක මමගේ පූර්ණ වශයෙන් විශ්වාස කරන්න. සැකයක් නොහිතා. හැබැයි ඒක විශ්වාස කරන්න ඔබ අපිව ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න නොකර විශ්වාස කරන්න බෑ. ඒ නිසා තමයි මම කෙටි කාලයක් අරගෙන ඔයගොල්ලන්ට අවස්ථාව දුන්නේ ප්‍රශ්න කරන්න. ඒතර තමයි තියෙන ප්‍රශ්නේ තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා මොකද්ද කරන්නේ? ඔකෙන් තියෙන ප්‍රශ්න. පළමු කොටම තමයි ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට පැවරෙන ප්‍රධාන කාර්යභාරය තමයි ආර්ථික සංවර්ධනය. දේශපාලන ව්‍යාපාරික වගකීම තමයි ලෞකික ජීවිත සැපවත් කිරීම. හොඳ තේරුම් ගන්න. හැබැයි පහුගිය කාලේ පුරාවටම අපේ ආණ්ඩු මාරු වෙලා තියෙන ආර්ථිකය මත නෙවෙයි වෙන සාධක මත. 94 17ක අවුරුදු සාපේ 99 නම් අවසන් බෝම්බේ 2005 නම් යුද්ධයේද සාමේද 2010 නම් යුද්ධය අවසන් කරපු කෙනා 2015 නම් යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී 2010 නම් රට රැකීම. හැබැයි ප්‍රධාන සාධකෙ මොකක්ද? ප්‍රධාන සාධක ආර්ථිකය. ඉතින් දේශපාලන අද අපේ රට මේ ඇත්පත් වී තිබෙන ඉරණම වල අවසන් පතුලෙම තියෙන්නේ මොකද්ද? ආර්ථිකය. ඒ නිසා අපේ පාලනයකදී අපි වැඩිම සහ ප්‍රථම බර තබන්නේ මොකක් වෙනුවෙන්ද? අපේ රට මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමෙන් ගොඩ එන්න. ඒක ගොඩ එන්න නම් ඒක තමයි කියන්න හදන්නේ. ඔව්. ඒක ගොඩ එන්න නම් මම කෙටියෙන් කියන්න හදන්නේ. ගොඩ එන්න නම් ඉස්සරලම ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙනවා. එක අදූෂිත දේශපාලනය. අපේ රට මේ අර්බුදයේ ප්‍රධාන පංගුවක් මේ දූෂිත දේශපාලනය ඇති කරලා තිබෙනවා. සමහර ව්‍යාපෘති තීරණ රටට අවශ්‍යතාවය උතා නෙවෙයි ලැබෙන අල්ලසේ ප්‍රමාණය මත. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් අත්‍යවශ්‍ය කරුණ තමයි අදූෂිත දේශපාලනය. ඒක අපි ස්ථාපිත කරනවා. ඔයාලට කාට හරි සැකයක් තිබෙනවද අපි දූෂණ දේශපාලනය දෙවි කියලා? ඔබට මතක ඇති පහුගිය දමා පාර්ලිමේන්තුවේදී මට ජොන්ස්ටන් පනාන්දු කිව්වා ඔබට වංචා දූෂණයට දෙන දඬුවම් දීමේ බලය තිබ්බා කිව්වා. මම කිව්වේ මොකද්ද? මම කිව්වා මට එහෙම බලය තිබ්බනම් ඔය ඉස්සරහ පිළි කවුරුත් නැහැ කිව්වා. ඒක වෙන පුළුවන් මට විතරයි. ඒ පාර්ලිමේන්තුව. අපේ පක්ෂයට විතරයි. ඇයි? මම අදූෂිත නිසා. නැත්තම් මොකද වෙන්නේ? වෙන කෙනෙක් ඕක කිව්ව පහුවද ඇතුළේ.
ඔක රාජිත්‍ර කියන්න බෑ. ඔක සජිත් කියන්න බෑ. ඔක ක්‍රියලට කියන්න බෑ. කියන්න පුළුවන්. කියන්න බෑ. ඒ නිසා අපි අපේ දේශපාලන ඉතිහාසය ඔප්පු කළ තිබුණා අපි අදූෂිතයි. ඒ නිසා පළමු කොටම අපි මේ දේශපාලනින් දූෂිතභාවයෙන් ගලව ගන්නවා. එක. දෙක මා කිව්වේ මේ රට ගොඩනැගීම සඳහා සාහමික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒ සාහමික ප්‍රයත්න ගන්න නම් දේශපාලක උඩුමහලින් බිමට බහින්න ඕන. දේශපාලකයා අද අපේ රටේ නීතියට යටත් නැහැ. නීතියට උඩින් ඉන්න දේශපාලකයෝ. බංග්ලාදේශ පාකිස්තානයේ අගමැතිවරු හිරිය යනවා. තමිල්නාඩුවේ මහමැතිවරු හිරිය ගියා. ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිරියන්නේ. එයි දේශපාලන නීතියට උඩින්. ඒ නිසා අපි හැම දේශපාලකයම හරිද නීතියට යටත් කරනවා. ඒක කළ හැක්කේ අපිට විතරයි. අපි අපරාධ වලට අහු නොවුණු දේශපාලන ව්‍යාපාරය. අපි අපරාධ වලට අහු නොවුණු පුද්ගලයන්. මේ කාටවත් කරන්න බෑ. අපිට කුඩු ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්නේ. අපි ඩීල් කරුවන් ආරක්ෂා කරගන්නනේ. අපිට දින මොකද පොදු ජනයා වෙනුම් වමනාව. අපි මේ වැඩේ කරනවා. ඊළඟ පොදු ජනයාට දැනෙන්න ඕන මේ දේශපාලක රට හදන්න විලා තිබෙන එක. ඒ නිසා දේශපාලකට දැන් දෙන වරදාන වරප්‍රසාද සියල්ල අහුසි කරන්න. පෙන්ෂන් එක, වාහන පර්මිට්, අමාත්‍ය නිල නිවාස, හිටපු ජනාධිපති බලා ගන්න එක, ජනාධිපති විශ්‍රාමයට සියල්ල අහුසි කරනවා. මේ රටේ. මොන ආර්ථික වැඩපිළිවෙල තිබ්බත් වැඩක් නැහැ මේ දෙක කරන්නේ නැත්නම්. එකක් අදූෂිත දේශපාලනය, දෙක නාස්තිකාර දේශපාලනය. මේ දෙක අපි ඉවත් කරනවා. ඒක අත්‍යවශ්‍ය කරන මේ රට ගොඩනගන්න. ඊළඟ තමයි ආර්ථික වැඩපිළිවෙල. මොනතරම් මොනරම් ආර්ථික වැකි තිබ්බත් වැඩක් නැහැ අර දෙක සම්පූර්ණ කරන්නේ නැත්නම්. ඊළඟ අපි ආර්ථික වැඩපිළිවෙල. ආර්ථික වැඩපිළිවෙල අපි කරුණු පහක් සැලකිලිට වාජනය කළා තිබෙනවා. එකක් අපේ රටේ පිහිටීම්, දෙක අපේ රටේ ස්වභාවික සම්පත්, තුන අපේ රටේ මානව සම්පත, හතර ලෝක දේශපාලනය, පහ අපේ රටේ ශිෂ්ටාචාරය. මේ මත පදනම් වූ ආර්ථික සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. මේ මත පදනම් වූ අපේ රටේ පිහිටීම මම එකක් විතරක් පැහැදිලි කරනවා. අපේ රටේ පිහිටීම ගත්තොත් ඉතාමත් වැදගත් වෙනක පිහිටලා තිබෙනවා. ලංකාව ආසන්නයේ ප්‍රධාන මුහුදු මාර්ග හතරක් වෙටි තිබෙනවා. යුරෝපයට, ඈත පෙරදිග, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව. මේකෙන් වසරකට නැවත 36000ක් ගමන් කරනවා. ලෝක වෙළඳාමේ 30ක් සිද්ධ වෙන්නේ මේ මුහුදු මාර්ග අතරේ. ඒ නිසා අපේ රට ඉතාමත් වැදගත් මධ්‍යස්ථානක පිහිටවා තිබෙනවා. ඒ නිසා අපේ රට ගොඩනගනවා නම් නාවික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ නාවික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්න නම් කොළඹ වරාය සක්‍රීය කාර්යක්ෂම වරාය බවට පරිවර්තනය කරනවා. අදත් කොළඹ වරාය ලෝක වරායවල අතර 24 වෙනි තැන. ඉන්දියාවේ කිසිදු වරායක් නැහැ කොළඹ වරායට වඩා වැඩි කන්ටේනර් හුවමාරු කරනවා. ඉන්දියාවේ ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය ඒක තියෙන 33 වෙනි ස්ථානයේ. එනිසා අපේ පිහිටීමත් එක්ක අපිට නාවික කර්මාන්ත අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හම්බන්තොට වරාය අපේ සැලසුම තිබෙන්නේ ඒක උත හොඳ සේවා මධ්‍යස්ථානයක් කරන්න ඕන කියලා. පොඩකින් මම කියන්නම්. එතකොට කොහොමද ඒක සේවා මධ්‍යස්ථානය බවට පත් කරන්නේ? හම්බන්තොට වරාය දැන් විකුණලා අවුරුදු 4ක් වෙනවා. චීන තව එකක් ගලක් තියලා නැහැ ඒකට. මතක තියාගන්න. ඒ නිසා අපි චීන සමගට යෝජනා කරනවා. මේක තමයි අපේ සැලැස්ම. ඒ සැලැස්මට අනුව ඕගොල්ලෝ ආයෝජනය කරන්න. ඒක ආණ්ඩු කොටස මේක. ඕගොල්ලන් කොටස මේක. හරිද? ඒ නිසා මෙන්න මේ සැලැස්මට හම්බන්තොට වරාය සේවා මධ්‍යස්ථානයකට වර්ධනය කළ යුතුයි. නැව් 36000ක් යනවනම්. ඔය එක නැවක් ඔය නැව් 36000න් 100ට එකක එන්ජින් ට්‍රබල් එකක් ආවා. එන්ජින් කඩාවැටීමක් ආවා. ගිනි ගැනීමක් ආවා. ගිලීමක් ඇති වුණා. ඒ සියල්ල කරන සේවා මධ්‍යස්ථාන ලංකාව බවට පත් කරන්න ඕන. ලෝකේ හොඳම නාවික කර්මාන්තයේ තාක්ෂණ අපි ගේන්න ඕන. හොඳම කණ්ඩායම් පුහුණු කරන්න ඕන. හරිද? ඒක අපි හිතනවා ඩොලර් උල්පතක්. ඔය හයිවේ එකක් වේදම් කර මුදල් වලින් අපි යොක් කරා නම් හයිවේ 5ක් අපේ ඩොලර් හොයලා හදන්න තිබුණා. අපේ පිහිටීමත් එක්ක අපේ ආර්ථික සැලැස්ම. අපේ රටේ ස්වභාවික සම්පත්. ගොඩක් කියන්නේ අපේ රටේ වගේ අටගුණයක මහමුදක් තිබෙනවා. ඉතාමත් මන්දම් වෙරළ තීරයක් තියෙනවා. හොඳ දේශගුණික කලාප තුනක් තියෙනවා. ඒ වගේම හොඳ ජෛව විවිධත්වය සහිත රටක් තිබෙනවා. ඒ වගේම පෞරාණිකත්වයක් තිබෙනවා. මේ හිස්ටරිකල් මේ ඉතිහාසයක් තිබෙනවා. අපි දන්නවා. අපිට ගල් විහාරේ, ලෝවාමාපාය, ඉසුරුමුණි පෙම්මියුල මේ අවකන බුදු පිළිමේ ඒව බලන්න. ඉතාමත් තරුණ ඉතිහාසයක් සහිත රටක් අපිට තිබෙනවා. ඒ නිසා අපිට සංචාරක ව්‍යාපාරය ඉතාමත් හොඳ තෝතැන්න. අපි තාමත් සංචාරක ව්‍යාපාරයෙන් මිලියන 2.4යි. තායිලන්තයේ වසරකට ගෙනන මිලියන 42ක්. මැලේසියාව මිලියන 51ක්. ලංකාව ගෙන මිලියන 2.4යි වැඩිමාවේ 2018. අපි නව සංචාරක ව්‍යාපාරේ ප්‍රවර්ධනයක් ඇති කරන්න ඕනකම තියෙනවා. ඒකට ඕන තරම් විභවයක් මේක රට ඇතුලේ තියෙනවා. අපිට ඉතාමත් හොඳ මරණ වෙරළ තීරයක් තිබෙනවා. දකුණු වෙරළ තීරේ වාරකම් කාලෙට නැගෙනහිර වෙරළ තීරේ විවෘත වෙනවා. නැගෙනහිර වෙරළ තීරේ වාරකම් කාලෙට දකුණු වෙරළ තීරේ නිදහස් වෙනවා. එනිසා ඉතාමත් හොඳ සංචාර කර්මාන්තයට අවශ්‍ය වෙන පසුබිමත් වෙන අපි ඒක සංවර්ධනය කරන්න ඕනේ. ලෝකේ ඔය ජනාධිපති මන්දිරය ඇමති නිලමාස සංචාරක මණ්ඩලයට පවර ලෝකෙින් ධන කුවේරයන් ගෙන්න ගන්න සංචාරක මධ්‍යස්ථාන බවට අපි පත් කරනවා. ඒක අපේ පිහිටීමත් එක්ක. ඊළඟ වැදගත් දේ අපේ මානව සම්පත. අපිට විශාල ජනගහනයක් ඉන්නවා. නේද? වර්ග කිලෝමීටර එක 343ක් ජීවත් වෙනවා. ඕස්ට්‍රේලියාවේ 3 දෙනයි. කැනඩාවේ 11 දෙනයි. වැඩිම ජනගහනය චීනයේ වර්ග කිලෝමීටර ජීවත් වෙන 247යි. අර ලංකාවේ 343ක් ජීවත් වෙන විශාල ජනගණත්වයක් තියෙනවා. ඒ නිසා අපේ ආර්ථිකයේ වැදගත්ම සාධකය මොකද්ද? මානව සම්පත. දැන් මේ මානව සම්පත දියුණු කරන්න ඕන. මානව සම්පත දියුණු කරන්න ප්‍රධාන සාධක තුනක් ඕන. එක අධ්‍යාපනය, දෙක සෞඛ්‍ය, තුන ක්‍රීඩාව.
අපේ ආර්ථිකයේ වැඩිපුර බර තබන්නේ අපි මේ සේවාවන් තුන වර්ධනය කරන්න. අධ්‍යාපන සෞඛ්‍ය සහ ක්‍රීඩාව. ඊට නැනවත් දරුවෙක් සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් දරුවෙක් සහ වීර්ය සම්පන්න දරුවෙක්. අධ්‍යාපන සෞඛ්‍ය ක්‍රීඩාව අපේ ප්‍රමුඛතාවයේ මානව සම්පත දියුණු කරනවා. මොකද අපිට විශාල අමුද්‍රව්‍ය නැහැ. විශාල සම්පත් නැහැ. තෙල් නැහැ, ගෑස් නැහැ, ගල් ලඟුරු නැහැ, රත්තරන් නැහැ, තුතරාගෙන ඉදිරියේ තඹ නිදිනේ. අපිට තියෙන මොනවද? මානව සම්පත. දැන් මේ මානව සම්පත දියුණු කිරීම තමයි අපේ ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මාවත. අපි හිතනවා මේ මානව සම්පත අර ලෝකෙ මුදුකාංග වෙළඳපොලෙන් අපිට විශාල පංගුවක් අත්පත් කරගන්න පුළුවන් වේවි කියලා. ඔබ දන්නවනම් 2021 වසරේ අපි දන්නා ලෝකේ ලොකුම සම්පත හැටියට හඳුන්වන දැන් තෙල් සම්පත. හැබැයි සෞදි අරාබිය 2021 වසරේ තෙල් අපනයනය කරලා හොයාගත්තේ ඩොලර් බිලියන 113යි. තෙල් අපනයනයෙන් සෞදි අරාබිය හොයාගෙන තියෙන ඩොලර් බිලියන 113. ඉන්දියාව 2021 වසරේදී මුදුකාංග සොෆ්ට්වෙයාර් හොයාගෙන තියෙනවා ඩොලර් බිලියන 133. ඒ නිසා තෙල් වලට වඩා වටිනා සම්පත මොකද්ද? මුදුකාංග වෙළඳපොළ. හැබැයි අපේ පාලකයන්ට දැක්මක් තිබුණේ 2014 තමයි උසස් පෙළ විභාගෙට තාක්ෂණික වේදිකේ කියන විෂය ඇතුළත් කරේ. 2014 දී මේ පාලක මොනක් පැරණි පාලකයා. 2014 තමයි IT කියන සබ්ජෙක්ට් එකක් ඇතුළු කරේ උසස් පෙළ විභාගෙට. කොම්පියුටර් නේද 61කට කතා වෙන්න පටන් 80 භාවිතාව වෙනවා. අපි උගන්වන්නේ 2014 මොනතරම් පැරණිද? අපි අපේ රටේ මුදුකාංග ලෝක වෙළඳපොලේ මුදුකාංග වෙළඳපොලේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා අපේ මානව සම්පත් දියුණු කරනවා. අපි ඒකේ සැලසුම් කළා තියෙන ඩොලර් බිලියන 15ක අපිට ආර්ථිකයට යන්න පුළුවන් කියලා. ඊළඟ නිකං ආර්ථිකයකට යන බෑ විදේශ සබත්තාවය. දැන් ලෝකේ කිසිදු රාජ්‍යයකට හුදකලා වෙලා ජීවත් වෙන්න බෑ. අද ලෝකේ වෙනස් වෙලා තිබෙන්නේ. වෙනදා ලෝකේ නෙවෙයි. අද ලෝකේ බල කඳුරු ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. බල කඳුරු ගණනාව. 1990 සමාජවාදී කඳුරට තියෙන කාලේ 90 බිඳ වැටෙන කලින් නේද? සෝවියට් දේශ ප්‍රමුඛ කරගත් සමාජවාදී කඳුරක් තිබුණා. එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගත් ධනවාදී කඳුරක් තිබුණා. 90ට කලින් අපි තිබුණ ලෝකේ සීතල යුද්ධයක තිබ්බා කිව්වා. හැබැයි ලෝකේ සීතල යුද්ධයක් තිබ්බට යුද්ධ තිබ්බේ නැහැ. නමුත් 90න් පස්සේ සමාජවාදී කඳුරු බිඳ වැටුණා. එක්සත් ජනපදයේ කේන්ද්‍රගත ලෝකයක් ඇති වෙන්න පටන් ගත්තා. ලෝක යුද්ධ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඉරාකේ ආක්‍රමණය, ඉරානයේ, සිරියාවට බෝම්බ බෙදීම, ඇෆ්ගනිස්තානයේ, මේ සූඩානයේ, කොසෝව මේ සියල්ල ආක්‍රමණය කරේ 90න් පස්සේ. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? අද එක්සත් ජනපදයේ තනි පොලිස් කාර්යාලය ලෝකේ විශාල බල කඳුරු ඇදලා තිබෙනවා. ඉන්දියාව, චීනය, රුසියාව, යුරෝපා සංගමේ එක්සත් ජනපදයේ අලුත් බල කඳුරු හැටියට වර්ධනය වී තිබෙනවා. ඒ නිසා මොකද්ද අපේ විදේශ ප්‍රතිපත්ති විය කියවන්නේ? මේ සියලු බල කඳුරුත් එක්ක කරට අත නොදා ගන්නා නැතිය. කිසිදු කඳුරක් එක්ක අපි අන්‍යම් සබත්තාවයක් ගොඩනගාගන්නේ නැති ඍජු සහ සමබර විදේශ ප්‍රතිපත්තියක් අපිට තියෙනවා. සිරිමා බණ්ඩාරනායක මැතින් ලොකු අධ්‍යාපනයක් තිබුණ කාන්තාවක් නෙවෙයි. හැබැයි එය සීතල යුද්ධයක් කාලෙත් කඳුරු දෙකේම නායකයන් ගෙනල්ලා 1972 නොබෙදී යාතිගේ සමුළු මේ රටේ පැවැත්තුවා. එදා අපිට හොඳ විදේශ ප්‍රතිපත්තිය අපිට වෙන අඩුපාඩුකම් මොනවද තිබ්බ? අද අපිට විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා. අද මේ නායකයෝ සල්ලි දීලා ගන්නේ. විදේශ ප්‍රතිපත්ති නෑ මේගොල්ලන්ට. මේගොල්ලෝ සල්ලි දීලා ගත්තේ. මම පාර්ලිමේන්තුවේදී කිව්වා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා දිහා බලන්න ඔබතුමාට 2015 මැතිවරණයේදී චීන සමාගම් ඩොලර් මිලියන 6.5ක් ලබා දීලා තිබෙනවා. ලබා දීපු චෙක්පත් අංකයි චෙක්පත් වල පිටපතේ මං ගාව තියෙනවා කිව්වා. එතුමා ඔළුව වෙනවා. හරිද? මේ නායකයෝ මිලදී අරන් තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ අද විදේශ ප්‍රතිපත්තියක් නෙමෙයි මේගොල්ලන්ට නෑ. මේගොල්ලන් තියෙන්නේ මොකද්ද? එක් රටවල වලින් සමාගම් විසින් මිලදී ගන්න ලද නායකයන් ඉන්නේ. අපිට අපි මිලදී ගන්න බෑ. අපි මුදල් වලට යටත් කරන්න බෑ. රටේ ස්වෛරීභාවයක්, රටේ අභිමානයත් ආරක්ෂා කරගන්න ඍජු සහ සමබර විදේශ ප්‍රතිපත්තියක් අපිට අනුගමනය කරන්න පුළුවන්. ඒක තමයි අද ලෝකයේ රාජතාන්ත්‍රිකභාවය. ලෝක රාජතාන්ත්‍රිකභාවය සම්පත් විකිණීම නෙමෙයි. ලෝක රාජතාන්ත්‍රිකභාවය අල්ලසට නායකයන් මිලදී ගැනීම නෙමෙයි. ලෝක රාජතාන්ත්‍රිකභාවය කියලා කියන්නේ නිදහස් නොබැදී ඒ වගේම සමබර විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කළ යුතුයි. ඒ නිසා ඉතාමත් හොඳ විදේශ ප්‍රතිපත්තියක් මේ ඔක්කොටම වඩා වැඩියෙන් අපිට අනුගමනය කරන්න පුළුවන්. ඊළඟ තමයි අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගීම. ආර්ථිකය වැදගත්. ශිෂ්ටාචාරය ගොඩනැගීම අපේ රටේ කුසකර්මාන්ත මත පදනම්ව ඒක අපේ රටේ ආර්ථික ප්‍රධාන කොටස බවට පත් කරන්න ඕන. අදත් අපේ රටේ සම්බලකයන් සිට 28ක් කුසකර්මාන්ත. අපේ රටේ අපනයන ආදායම සිට 25ක් කුසකර්මාන්ත. අපේ රටේ කර්මාන්ත වලින් සිට 25ක් ඇග්‍රිකල්චර් බේස් කර්මාන්ත. අපේ රටේ ඉඩම් වලින් සිට 11ක් කුසි ඉඩම්. අපේ රටේ ආර්ථිකෙන් සිට 8ක් අද දෙන්නේ කුසකර්මාන්ත. ඒ නිසා අපේ රටේ ප්‍රධාන ආහාර කුසකර්මාන්ත මත රඳා පවතින. දැන් කුසකර්මාන්ත අපේ රටේ ආර්ථික ප්‍රධාන පංගුව බවට පත් කරගත යුතුයි. මේ සියල්ල එකට ක්‍රියාත්මක කිරීම තමයි අපේ ආර්ථික වැඩපිළිවෙල. එතකොට තමයි එක මහත්මයෙක් කනවා ඉතින් ඔබත් දියසෙන් කුමරෙක්ද කියලා. නැහැ. හරිද? අපි හරි සාමාන්‍ය මිනිස්සු. අපි විස්ම කර්මයන් නෙවෙයි. හැබැයි අපි මොකද්ද කියන්නේ? ජාතික ජනබලවේගය කියලා විශාල ස්වාමිකත්වයක් හදලා තිබෙනවා. හර්ෂ නානායක සහෝදරය. දැන් කලිනුත් පැහැදිලි කරා දීර්ඝ කාලයක් අපේ පක්ෂ ක්‍රියාකාරකෙක් නෙවෙයි. අපි වෙනත් දේශපාලන ක්‍රියා කරා. ඔබ දන්න හොඳ මහත්මයෙක්. ඔබද මේකේ මොරටු ආසන සංවිධායක බවට පත් වෙලා තිබෙනවා. හරිද? ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විද්වතුන් වෙනත් දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකෙක් මේ සියලු දෙනා අපි එකතු කරගන්නවා. එකතු කර පොදු මධ්‍යස්ථානය සහාමිකත්වය මේක තනි පුද්ගලයාගේ මැජික් ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ඉදිරියේදී අපේ රටේ අමාත්‍යංශ අපි හිතන අපේ රටේ අමාත්‍යංශ උපරිම 25යි
නියෝජ්‍ය අමාත්‍යවරු 25යි. එතන උඩ යන්න බෑ අපේ රට. 25ත් වැඩි ජපානත් එක්ක සංසන්දනය කරලා බලපුවාම හැබැයි අපිට තියෙන ගොඩ ගන්න කඩා වැටිච්ච රටක් ගොඩ ගන්න ඒ නිසා යම් අමාත්‍යංශ ප්‍රමාණයක් ගොඩන ගන්නවා. ඒ කියන්නේ අපිට වැටිච්ච රටක් ජපාන්ට ඕනේ නැහැ. ජපාන් ඉතින් පවත්තගෙන යන. යුරෝපෙට ඉතින් පවත්තගෙන යන. අපිට තියෙන වැටිච්ච තැන ගොඩ ගන්න. ඒ නිසා ඒකට වැඩි ඉෆෙක්ට් එකක් දාලා බර දාලා ඒක අදින්න ඒක ගොඩ ගන්න අමාත්‍යංශ ප්‍රමාණයක් වුණා නිශ්චිත වශයෙන්. එඳ අපේ උපරිම අමාත්‍යංශ 25යි, නියෝජ්‍ය අමාත්‍යවරු 25යි. වෙන රාජ්‍ය අරම කෑලි ව්‍යාපෘති මුකුත් නැහැ. ඇමතිවරයන් නියෝජ්‍ය අමාත්‍යවරයන්. ඒක තමයි අපිට තිබුණේ 94ට කලින් වගේ. මේ රාජ්‍ය කෑලි අරම තිබුණේ අපේ රටේ හොඳේ. මේවා සනසන්න එක එක කෑලි බෙදලා දෙනවා හම්බ කරගන්න. ඒක වෙනස් කරනවා. වෙනස් කළා මොකද කරන්නේ? අන්න ඒකට අපි හොඳ කණ්ඩායමක් පත් කරමු. හරිද? අධ්‍යාපනය ගත්තොත් කවුද අපි? අපි හොඳම කණ්ඩායම. දැන් අපි සෞඛ්‍ය උදාහරණයකට ගත්තොත් අපි අපේ කණ්ඩායමක් හඳුනනවා. මේගොල්ලෝ තමයි සෞඛ්‍ය ගොඩනගන වගකීම් බාරගන්නේ. අපේ නලින් ජයතුස්ස වෛද්‍යවරයා, අපි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, රාගම් වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිසාන්ත අබේසිංහ. මේගොල්ලෝ තමයි අපේ වෛද්‍ය බාර කණ්ඩායම. මෙන්න මේ කණ්ඩායම තමයි අපේ අධ්‍යාපන බාර කණ්ඩායම. මෙන්න මේගොල්ලෝ තමයි අපේ සෞඛ්‍ය බාර කණ්ඩායම. මේගොල්ලෝ තමයි විදේශ ප්‍රතිපත්ති හද කණ්ඩායම. මේගොල්ලෝ තමයි නේද අපේ මහාචාර්ය අනිල් ජයන්ත, අපේ සුනිල් නන්දු සහෝදරය, අපේ වසන්ත සමරසිංහ සහෝදරය. ඒගොල්ලෝ තමයි අපේ ආර්ථික බාර කණ්ඩායම. මේ රටේ මෙතෙක් ගොඩනැගුණු හැම අමාත්‍යවරුන්ට වඩා දක්ෂ, ඒ පිළිබඳ අවබෝධයක් තිබෙන, කැපකිරීම තිබෙන, අවංකභාවය තියෙන අදූෂිත අමාත්‍ය මණ්ඩලයක් අපි හදනවා. අන්නේ අමාත්‍ය මණ්ඩලය තමයි රට පාලනය කරන්නේ. අද අමාත්‍ය මණ්ඩල රට පාලනය කරන්නේ. අද ඇමතිවරු දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. හරිද? මිල්කු එකේ සභාපතිවරු අද ඉල්ලාස්ලා කියනවා මාව අස් කරා කියලා පත්තරෙන් දැක්ක කියනවා. මොකද්ද මේ? හරි සුසිල් ප්‍රේමජයන්ත කියනවා නේද? මාව අස් කරා කියලා නේද? මට රන් කියලා නැහැ කියලා. අර කුසිකර මමත් සිලේකම්මරයා කියනවා මට ගෙදර යන්න කිව්වා වෙන කෙනෙක් පත් කරලා මට නම් යන්න කියලා ලියුමක් ආවෙත් නැහැ. හැබැයි තව කෙනෙක් ඇවිල්ලාලු. මේ රටක් පාලනය කරනවා. මේ අත්නෝමතිකත්වේ. මේ තනි පුද්ගලගේ හිතුවක්කාරී ක්‍රියාවක්. පෞද්ගලික ගෑස් සමාගමට 12 මාරට බැසි රාජපක්ෂ පත් කරන කවුද? රේණුක පෙරේරා. පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරා ගෑස් සමාගමේ සභාපතිවරයාට පත් කරනවා. ආටිකල ලියුමාරින සභාපති කියලා රේණුක පෙරේරාට. ඊට පස්සේ මොකද වෙන්නේ? හදිසිය කඩාගෙන ජනාධිපතිවරයාන ගෑස් සමාගමට, ලිට්‍රෝ සමාගමට. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා කරන දේ තමයි මෙයා අයින් කරලා නේද? අර රේණුක නෙමෙයි යාපොත් ඉසාර කියලා පත් කරනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අත්නෝමතිකත්වය එතන තිබෙන්නේ. හිතුවාකාරීත්වය එතනදී. එතන කිසි ස්වාමිකත්වයක් නැහැ. මා කියන්නේ ඒක. අද ඔය ඇමති මණ්ඩලය දන්නේ රට මොකද්ද වෙන්නේ කියන්නේ. දම දැක්ක මොකද්ද කෙරවල පිටේ බලාගාරය විකිණීම ගිවිසුම් පිළිබඳ ලංකාවේ පළවෙනි වතාවට ඇමතිවරු නඩු දානවා. හරිද? ලංකාවේ පළවෙනි වතාවට ඇමතිවරු නඩු දානවා. ඒක මොකද්ද මේ? කොතන එතන ස්වාමිකත්වය කියන්නේ මොකද්ද? ලෝකේ ඉස්සරහට අවිලා තියෙන තනි පුද්ගලයන්ගේ තනි හිතුවක්කාරී වැඩවලින් නෙමෙයි. ලෝකේ ඉස්සරහට අවිලා තියෙන සාමිකත්වේ. අන්නේ සාමිකත්වය තමයි අපි ගොඩනගන්නේ. ඒක තමයි ජාතික ජන බලවේගය. හරිද? ඒකයි මම කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි සාමිකත්වයේ ක්‍රියාවලිය තමයි අපි නිර්මාණය කරන්නේ. ඒක තමයි මම හිතන්නේ අපි ඒ සඳහා පිළිතුරු. ඊළඟ තව නෑ අහපියෝගේ තව ඉතුරු මොනවා හරි. නෑ අහපියෝගින් විතර පොඩි. නෑ නේද? හරි නේද? අහපියෝ හරි කවරුණා නේද? ඔව්. ඔව්. ඊළඟ තමයි ව්‍යවස්ථාව ගැන. ඔව් මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕන. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත් අත්නෝමතික බලයක් නිර්මාණය කරන ව්‍යවස්ථාවක්. අපේ රට 1948 ඉඳන් 77 දක්වා හරි 48 ඉඳන් 77 දක්වා නේද අවුරුදු 29ක් නේ 48 77 පාලනය වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන 77 78 ඉඳන් මේ දක්වා පාලනය කළා තියෙන්නේ ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගෙන. ලෝකයේ තියෙන ප්‍රධාන පාලන ක්‍රම දෙකක්. එකක් පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලනය බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය. අනිත් එක එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගත්තු පාලනය ඇමරිකන් සම්ප්‍රදාය. ඇමරිකන් සම්ප්‍රදාය තමයි විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලනය. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලනය. ඒතර අපි 48 ඉඳන් නිදහසෙන් පස්සේ 77 දක්වා අවුරුදු 29 නේද? අපි පාලනය වෙලා තිබුණා මොකද්ද? පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලනයක් යටතේ. දැන් 77 ඉඳන් මේ දක්වා එතන 23 මෙතන 21 44ක්. අවුරුදු 44ක් අපි පාලනය වෙලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍ර කරගෙන. හැබැයි දැන් මොකද්ද අපි ඉදිරියේ තියෙන ශේෂපත්‍රය? අපි ඉදිරියේ තියෙන ශේෂපත්‍රය තමයි විනාශකාරීත්වය. විනාශකාරී. විධායක ජනාධිපතිවරු කියන සියලු බලතල යටත් කරනවා. කැබිනට් මණ්ඩලේ පණ නැති වෙනවා. මම ගොඩක් උදාහරණ ඔයගලන්ට කියන්න යන්නේ. ඔය ඇමතිවරු දන්නේ නැහැ. හිටපු ගමන් අපි යනවා පාර්ලිමේන්තුවේ. ඇමතිතුමා මොකද වෙන්නේ කියලා. එතුමා අපිට කියනවා ඔබතුමාලා තමයි ඉතින් දන්නේ කියනවා. අවංකව කියන්නේ. අර කිසි දෙයක් දන්නේ නැහැ. එයි මේ විධායක ජනාධිපති ධූරය විසින් පාර්ලිමේන්තුව අධිකරණේ කැබිනට් මණ්ඩලේ සියල්ල බල රහිත කරනවා. සියල්ල බලලත කරලා තනි පුද්ගලයෙක් අතර එනවා. තනි පුද්ගලයෙක්ට පාලන තිබේ ගෝත්‍ර යුගයේදී. ගෝත්‍රේ නායකයා තමයි නීති හදන්නේ. ගෝත්‍රේ නායකයා තමයි නීති ක්‍රියාත්මක කරන්නේ. ගෝත්‍රේ නායකයා තමයි දඬුවම ලබා දෙන්නේ. එයා පිටුවහල් කරනවද දඬුවම් දෙනවද නේ?
හංවඩු ගහනවද දඬු කඳේ ගහනවද ඔක්කොම තීරණය කරන්නේ ගෝත්‍ර නායකයා. මේ තනි අත්නෝමතික බලය ආйти ගෝත්‍රික යුගයේ. හැබැයි මිනිස් සමාජ ගෝත්‍රික යුගයේ ඉඳන් මේ දක්වා සංවර්ධනයේ සාමික තීන්දුව අරගෙන සාකච්ඡා කළ තීන්දුව අරගෙන. හරිද? ඒ නිසා යලි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා විධායකයේ අධිකරණයේ සහ නීති සම්පාදනය පාර්ලිමේන්තුව නීති සම්පාදනය නීති ක්‍රියාත්මක කිරීම නීති වග විභාගයට ලක් කිරීම මේකනේ මේ කියන්නේ. පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරනවා විධායකයේ නීති ක්‍රියාත්මක කරනවා අධිකරණ නීති වග විභාගයට ලක් කරනවා. එතන මේ ව්‍යුහයන් තුන බලවත් කරන්න ඕන. අද මේ ව්‍යුහයන් තුනම විධායක ජනාධිපති ක්‍රමයටතේ පොඩි කරලා තියෙන සපත්තුට යට කරලා තිබෙනවා. ඒ නිසා අපේ පාලනයක් යටතේ මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් යලි ශක්තිමත් කිරීම සහ ඒ ව්‍යුහයන් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෙන විවස්ථා සම්පාදනය කිරීම සඳහා අපි කටයුතු කරනවා. ඉතින් වෙලාව හරියටම 9. තුනෙන් දෙකේ බලයක් ඕනේ දෙකේ ව්‍යවස්ථාව. ඔව් තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. ඒක හරි. ඒ නිසා අපි පළවෙනි පියවරේ තෙන්න නෙමෙයි අපි යන්නේ. අපි දැනට ඒගොල්ලන් එක සාකච්ඡා කරමින් තිබෙනවා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දෙමළ සහ මුස්ලිම් ජනතාවත් එක්කත් ඒ ප්‍රජානායකයන් එක්ක අපි විශාල සාකච්ඡාවක් කරනවා. ඒ නිසා මේ වැඩේ අපිට කරන්න බෑ. තනි සිංහල ආණ්ඩුවකින් සිංහල ජනතාව විතරක් ආශිර්වාදකින් මේක කරන්න බෑ. මේක කිරීම සඳහා අනිවාර්ය ලෙස දෙමළ මුස්ලිම් ජනතාවගේ සහාය අනිවාර්ය අවශ්‍යයි. ඒ නිසා අපි විශාල බරක් දානවා අපි ඒ පැත්තට මම හිතන පියාපන විශ්වවිද්‍යාලයට යන බලන් ඉන්න ඉස්සරහට ඒගිලේ විද්‍යුත් ගම්බල සාකච්ඡා කරන්න. පළමු කොටම තමයි අපි ගැටුම් තිබෙන දෙපාර්ශ්වයේ බෙදිරි කරුණු වලට පළමු අත තියන්නේ නැහැ. ඒකත් මම කියන්නේ. ඉස්සරලම මේ රට ණය උගුලෙන් ගලවා ගැනීම ඔක්කොම එකඟයි. බෙදින්නේ නැහැ. මේ රටේ ආර්ථික සංවර්ධනය ඔක්කොම එකඟයි. මේ රටේ දූෂණ නතර කිරීම. ඔව්. ඒ කියන්නේ අපි මේ හැම එකක්ම ගොඩනැගීම සඳහා කෙටි කාලීන ඒ කියන්නේ ජාතික අපි දැන් කුසකර්මාන්තේ ගොඩනැගීම සඳහා ඔව් අනිවාර්යයෙන් ඒ කියන්නේ කෙටි කාලීන ඔව් ඒ කියන්නේ කෙටි කාලීන මැද කාලීන දිගු කාලීන සැලැස්මක් අපි හදලා තියෙනවා. අපි ඒක ගැන දීර්ඝ වෙලාවක සාකච්ඡා කරමු. ඉතින් ඒ කියන්නේ ව්‍යවස්ථාව ඇත්ත. ව්‍යවස්ථාව වගේ කරුණක් සමාජයත් බෙදෙන දේශපාලන පක්ෂත් බෙදෙන කරුණක්. එනිසා අපි ඉස්සල්ලා මෙතන අත නොතබිය යුතුයි. ඉස්සල්ලාම අපි කරන්නේ මොකද්ද? පොදු සමාජයේ එකඟ කරුණු ටික පළමු කොට විවර කිරීම. පොදු කරුණු ටික එකඟ කරුණු අපි ඉටු කිරීම හරහා තමයි සමාජයේ පොදු ජනයාගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ. පොදු ජනයාගේ විශ්වාසයෙන් තොරව ව්‍යවස්ථාව සම්පාදනය කරගන්න බෑ. 1. 2. අපි ගේන ව්‍යවස්ථාව විධායක ජනාධිපතිතුමා අහෝසි කරන ව්‍යවස්ථාව විධායක ජනාධිපතිතුමා අපි අතේ තියෙනවා නම් අපි එක අතක් උස්සනවා නම් ඒගොල්ලෝ අත් දෙකම උස්සනවා. තේරුණාද දන්නේ? හරිද? ඒ කියන්නේ විධායක බලය අපි ගාව නම් තියෙන්නේ. විධායක ජනාධිපතිතුමා අපි ගාව නම් තියෙන්නේ. අපි ඒක අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් අපේ පැත්තෙන් අපි උස්සන්නේ එක අතයි නම් ඒගොල්ලෝ අත් දෙකම උස්සලකට සාය දෙනවා. හරිද? ඒ නිසා මම හිතන්නේ අපිට යහපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කරගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ පළවෙනි අවුරුද්දේ ඒක කරන්න බෑ. නේද? ඒවා කඩමුඩිය කරන්න ඕන වැඩ නෙවෙයි. මොකද ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ ජනතාවගේ මූලික නීතිය. ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ ජනතාව සියලු දෙනා යටත් නීතිය. ඒක පාර්ලිමේන්තුවට හෝ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට පමණක් සකස් කිරීම සඳහා අයිතියක් නැහැ. ඕගොල්ලෝ වෙනුවෙන් නීතියක් හදනවා. ඕගොල්ලෝගේ සාකච්ඡාව අවශ්‍යයි. ඕගොල්ලෝගේ සංවාදය අවශ්‍යයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන අපි හැමදේම යටත් නීතිය. නිසා ඒ යටත් නීතිය ඇති කරගත කියවන්නේ පුළුල් සංවාදය සහ මහජන කතිකාවතකින් විතරයි. එසේ නැතුව ආණ්ඩුවක් විසින් ව්‍යවස්ථාවක් හදලා ජේ.ආර්. ජයවර්ධන 1978 කරා වගේ නේද? ජනතාව මත බලෙන් පටවන්නක් නෙවෙයි. ජනතාවගේ උපදින ජනතාවගේ උත්පාදනය වෙන නීතිමය අවශ්‍යතාවයක් තමයි අපි ව්‍යවස්ථාව හදන්නේ. ඉතින් ව්‍යවස්ථාව සඳහා පුළුල් ජනතා සංවාදය කරන්න අපි ලෑස්ති. මහජන මුදල කරපුවාට අනිවාර්යෙන් දරුවන් දෙනවද? විශ්වාසයි. අපි හොරකම් කරන්නේ නැති එක. කවදාවත් මා කියන කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ. දූෂිතෙක් හැම වෙලාවම දූෂිතෙක් ආරක්ෂා කරනවා. දූෂිතයෙකුට දඬුවම් දිය හැකි වන්නේ අදූෂිතයෙකුට විතරයි. අපි අදූෂිත ව්‍යාපාරයි. ඒ නිසා දූෂණයට සහතික වශයෙන් දඬුවම් දෙන්න. ඒක පොත් කිසි සැකයක් තියලා ඒ කියන්නේ මම කියන ඔයගොල්ලන්ට ගත්තොත් අපේ රටේ බලවත් පනත් දෙකක් තිබෙනවා. තුනක් තියෙනවා මේ දූෂණ පිළිබඳ. එකක් මුදල් විසුද්ධිකරණ පනත. අනිත් එක අල්ලස්සෝ දූෂණ කොමිසම සභා පනත. අනිත් එක අපරාධ පනත. මේ පනත් තුන යටතේම දූෂණට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් මේකේ බලවත්ම පනත තමයි මුදල් විසුද්ධිකරණ පනත. මනි ලොන්ඩරින් ඇක්ට් එක.
මුදල් විසුද්ධිකරණ පනත අනුව ඕනෑම පුරවැසියෙක් බැඳී සිටිනවා. තමන්ගේ දේපල උපයාගත් ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ දේපල පවරා ගන්න පුළුවන්. බය වෙන්න එපා ඔයගොල්ලෝගේ වඩේ හොඳයි. හරි. නමුත් නීතිය එහෙම තමයි තියෙන්නේ. නීතිය මොකක්ද? ඕනෑම පුරවැසියෙක් උපයාගෙන තියෙන දේපල උපයාගත් ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ දේපල යලි පවරා ගන්න පුළුවන්. දැන් බැසිල් රාජපක්ෂට මල්වානේ ගෙදර පිළිබඳ නඩුව තියෙන මුදල් විසුද්ධිකරණ පනත යටතේ. හරිද? බැසිල් රාජපක්ෂට මල්වානේ නිවසගෙන නඩුව දාලා තියෙන්නේ. නඩුව තියෙන්නේ මොකද්ද? බැසිල් රාජපක්ෂ ඔබ මල්වානේ ගේ හදාගන්න සල්ලි හොයාගත්තේ කොහොමද කියලා කියන්නේ. ඔබ තමයි නඩුව. බැසිල් ලෙවල කියනවා. ගේ එයාගේ නෙවෙයි කියනවා. ඒක මාර වැඩිනේ. හරි දැන් ඔය යන්නේ ගේ එයාගේ නෙවෙයි කියනවා. දැන් නඩුව යන්නේ මොකටද? නෑ ගේ ඔයාගේ තමයි කියලා ඔප්පු කරන්න. හරිද? කවුද සුමන දාස කියනවා. සුමන දාස ඇවිල්ලා කියන නැකත් බලන් ආවේ කවුද කියලා. එයාකට උත්තරේ දීලා දෙන නැකත් බැලුවේ කවුද කියලා ගේ මුල් ගාලා තියන්න. ඊළඟ කවුද මුදිත ජයකොඩි තමයි ඒකේ ගෘහ නිර්මාණ ශිල්පියා. මුදිත ජයකොඩි ඇවිල්ලා කට උත්තරය දීලා තියෙන පුෂ්ප තමයි මට ප්ලෑන් එක අඳින්න දුන්නේ. ඒ කියන්නේ බැසිල්ගේ නෝනා. ඉතින් දැන් මේ ඉඩම නම තිබුණේ කාගේද? මෙයාගේ නම තිරුණාදේශගේ නම තමයි ඉඩමේ නම තියෙන්නේ. ඉතින් තිරුණාදේශගෙන් ඔප්පු කරන එයා මගේ නමට තිබ්බට එයාගේ තමයි කියලා. දැන් මේ මොකද කරන්න හදන්නේ? හරිද? දැන් මේ කරන්න හදන්නේ ගේ ඔයාගේ කියලා ඔප්පු කරන්න යන්නේ මේ. හරිද? ගේ එයාගේ කියලා ඔප්පු කරොත් ඊළඟ එයා ඔප්පු කරන්න මොකද්ද? මුදල් උපයාගත්තු ආකාරය. එතකොට දඬුවම් දෙන්නත් පුළුවන් පවර ගන්නත් පුළුවන්. ඒ නිසා අපේ රටේ නීතිය අතිශය බලවත් නීතියක් තිබෙනවා. මම දැක්කා නේද? ඔය මුදල් විසුද්ධිකරණ පනත ගැන මේගොල්ලෝ වෙන වෙන කතන්දර කියන පටන් අරන් තියෙනවා. හරිද? නමුත් නීතිය ප්‍රමාණවත්. ඊළඟ ඉතාමත් හොඳ පරීක්ෂණ ආයතන තිබෙනවා. අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලාහ් සෝදුසුන් කොමිසම සභාව, සහ පොලිස් දෙපාර්තමේන්තුව. ඉතාමත් හොඳයි. මේ වගේ කුඩා ඒ වගේ දේශ ඒ කියන්නේ අපේ රටේ පරීක්ෂණ නොකරන අපරාධ තියෙනවා. නඩුවකින් බේරුණු අපරාධ තියෙනවා. ඔක්කොම දේශපාලන අපරාධ. සාමාන්‍යයෙන් ගමේ නේද? පොළොන්නරුවේ කාගේ හරි වැසියෙක්ගේ කාගේ හරි පුරවැසියෙක්ගේ හරකෙක් උස්සගෙන ගිහලා පොලිසියට පැමිණිල්ලක් දාපුවම හරක් කර අල්ලලා නැද්ද? අල්ලනවා. ඒ හිතන දේශපාලනයක් නේ. හරිද? මේ කවුරු හරි බැරි වෙලාවත් ගේකට පැනලා නේද? දොර ඔලුවල් ගලවගෙන ගියොත් මොකද වෙන්නේ? පොලිසියට පැමිණිල්ල දැම්මොත් සතියෙන් ඔල්ල ගන්නවා. ඇයි දේශපාලනයක් නේ. හැබැයි අපි අල්ලන්න බැරි වෙලා තියෙන හොරකම් මොනවද? දඬුවම් දෙන්න බැරි වෙලා තියෙන හොරකම් මොනවද? අල්ලන්න බැරි වෙලා තියෙන හැම අපරාධත් දඬුවම් දෙන්න බැරි වෙලා තියෙන හැම අපරාධත් දේශපාලන අපරාධ. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අල්ලන්න බැරි වෙලා තියෙන්නේ දේශපාලන මැදිහත් වෙන නිසා. දඬුවම් නොලැබී තිබෙන්නේ දේශපාලන මැදිහත් වෙන නිසා. නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදක්ෂ නැහැ. හොඳයි වක් තියෙන අපේ පොලිසිය මහතුරුන්. මම හැමදාමත් කියනවා. අපේ පොලිසිය මහතුරුන්ට හොඳයි වක් තියෙනවා. ඔයගොල්ලෝ බැරි වෙලාවත් වාහනේ කොහේ හරි වැදිලා ඉන්ෂුරන්ස් එකෙන් ගන්න ඕන. අනේ ගිහලා පැමිණිල්ලක් දාන්න හදන බොරුවට. දාන්න පොලිසිය මහත්තයා කියන්නේ මොකද? ඔහොම ලියලා නම් හරියන්නේ මෙහෙම ලියන්න කියනවා. ලියනකොට දන්න බොරු පැමිණිල්ලක් කියන්නේ. හරිද? එහෙම හොඳ ඉවක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඕගොල්ලෝ නම ගිය ආන්දෝලන තුඩුන්න ඕනෑම අපරාධයක් බලන්නකො. සතියක් යන කලින් මේ පොලිසිය අල්ලනවනේ. අර බෑග් එකක තරුණියක් කපලා ගෙනල්ලා නේද? ගුණසිංහපුර දාලා ගියා. දවස් 2යි 3යි ඇල්ලුවා. අල්ලන කලින් ඈත් සිවිදි ගාන ඒ වෙනම දෙයක්. අඟුලාන ඝාතනي අල්ලගත්තේ නැද්ද? ඇල්ලුවා. ඒකට මොකද්ද වෙන්නේ මේ? හැම අපරාධයක්ම ආන්දෝලන තුඩු දී තියෙන හැම අපරාධයක්ම හොයාගෙන තියෙනවා. හැබැයි ලස්සන්ත ඝාතන හොයාගන්න බැරුණා. එක්නැලි ගොඩක පැහැර ගැනීම හොයාගන්න බැරුණා. කිත්නාට පහර දීම හොයාගන්න බැරුණා. පොත්වල ජයන්ත්‍ර පහර දීම හොයාගන්න බැරුණා. ඒ මොනවද? ඒ ඔක්කොම දේශපාලන අපරාධ. පාස්කු පෙර හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඔක්කොම මොනවද? දේශපාලන අපරාධ. ඒ නිසා මේ දේශපාලන නිදහස් කරොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් මේ දූෂණ කරපු දේශපාලන දේපල පවර ගන්නත් පුළුවන්. දූෂිතින් දඬුවම් දෙන්න පුළුවන්. අද මේවා ඇනෙහිట్లా තිබෙන්නේ දේශපාලනේ. අපිට අපරාධ කරුවම් බේරගන්නනේ අපිට කුඩුකාරයන් බේරගන්නනේ නිසා මේක කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ වංචාව කරලාද දේපල පවර ගන්නවනම් වංචනිකයන දඬුවම් දෙනවනම් ඒක කල හැකි වන්නේ ජාතික ජන බලවේගයේ පාලනය තුලින් පමණක්මයි. වෙන කාටවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි අවසන් කරගමු. අවසාන වශයෙන් මම නැවතත් කියන්නේ මේ වැඩේ අපි කරන්න ඕන. මේක අපේ ඇති අපි නැවත දෙන්න වෙලාවක්. ඉතින් මේ ඔක්කොම අපි එක දවසේ ඉවර කරන්න නෙවෙයිනේ. නේ අපි තව කතා කරමු. ඈ? අපි දෙනවා කම වෙලාවක් දෙනවා. අනිවාර්යයෙන්. රයිට්. ඉතින් අපි ආරම්භයක් ඉතින් නැවත වතාවක් මම අපේ හරි ගෝල්ඩ් ස්ටාර් ක්‍රීඩා සමාජයට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට සූදානම් කරලා දුන්නට. වගේ ඕගොල්ලෝ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් කියන්නේ මේක මගේ හෝ අර්ජුන සහෝදරයාගේ හෝ අපේ ප්‍රධාන සහෝදරයාගේ හෝ අපේ රංගන සහෝදරයාගේ හෝ අපේ රවි සහෝදරයාගේ හෝ මේ ක්‍රීඩා සමාජයේ පුද්ගලික වැඩක් නෙවෙයි. ඔවුන්ගේ පුද්ගලික වැඩක් වෙන මට ආරාධනා කරත් නෙවෙයි. මේ ආරාධනා කරේ යහපත් වුවමනාවක් වෙනවා. ඒ නිසා මේ වැඩේ අපේ කාගේවත් තනියම වැඩක් නෙවෙයි.
අපි ඔක්කොම එකතු වෙන්න ඕන. අපි ඔක්කොම එකතු වුණොත් මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සරහා තියෙන මොකද්ද? අපි එක්ව වැළලෙනවද එක්ව ගොඩ එනවද කියලා. ඒත් අපි ඔයගලන්ට යෝජනා කරන්නේ අපිව එක්ව ගොඩ එීමේ මාවත. මේ ව්‍යසනයෙන් මිදීමේ මාවත. මේ රට විසඳුම කරා යන මාවත වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න කියලා මා ආරාධනා කරමි. එනම් බොහොම ස්තුතියි නැවත වතාවක් ක්‍රීඩා සමාජයට. මම කරන්නේ බොහොම ස්තුතියි. You're watching the Life Traveler channel.